ළමයි පොඩ්ඩක් මේ ඇහෙනවද කියලා කියනවද පොඩ්ඩක්? හරි ළමයි ඇහෙනව නේද? හරි ඇහෙනවද? කොබන්න ගැටලුවක් නැහැ ඇහෙනවා. රයිට් හරි. දැන් මේ අහන්න අද අපි කරන්නේ හුස්ම ප්‍රෝග්‍රෑම් එකේ ඩේ 3 එක. දැන් මේ වෙද්දී ඔයාලා දන්නවා මේ මොකද්ද කියලා දන්නවා. සහ මෙතෙක් අපි කරගෙන ආපු දේවල් ටික ඔක්කොම වගේ දන්නවා. දැන් අද ඉස්කෝලේ පටන් අරගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඇති. ආයි හෙට ඉස්කෝලේ යනවානේ. ආයි සඳුදා අඟහරුවාදා යනවා. බදාදා නිවාඩු ආයි බ්‍රහස්පතින්දා යනවා. එතකොට කොහොමද හෙට යන අය තුස් නෑ අද ගියපු අය තුස්සන්න අද ගියා රයිට් හොඳයි නියමයි කොහොමද ඉස්කෝලේ යන්නේ ඉස්කෝලේ ගියාම තමයි ඔය මානසික මේ පීඩනේ නැති වෙන්නේ ඉස්කෝලේ ගියාම ගෙදර ඉඳලා ගෙදර කොටු වෙලා ඉඳලා ගෙදර තමන්ගේ මොනවද අපි කියන්නේ තමන්ගේ හැඟීම් තමන්ගේ වචන වලට වැඩි ඉඩක් නැහැනේ ගේ ඇතුලේ ඒ නිසා ඕකට හොඳම විසඳුම තමයි මේ යාළුවොත් එක්ක කතා බහ කරලා පොඩ්ඩක් තමන්ගේ ප්‍රෙෂර් එක රිලීස් කරගන්න එක. මොකද ගෙදර යාළුවොත් එක්ක කතා කරන විදිහට ගෙදර කතා කරන්න බෑ. එතකොට ඔයාලා නිකන් හිර වෙලා වගේ ඉන්නේ. ඒතර වැඩි වැඩ කරන්න එහෙම හිතෙන්නෙත් නෑ. ඕක දැන් මම ඊයේ මගේ 23 ගම්පහ තියරි පන්තියක් තිබ්බ මම ඒකෙත් ඕක කිව්වා. ඒ හින්දා පොඩ්ඩක් මේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න පුළුවන් ඉස්කෝලේ ගියාම පොඩ්ඩක් කෑ ගහලා කරලා යාළුවෝ කතා බහ කරාම ඕක ටිකක් හරියනවා. ඊට පස්සේ දවස් දෙකක් ඔය විදිහට ඉස්කෝලේ ගියාම ආයෙ තමන්ට වැඩ කරන්න පොඩි උත්තේජයක් ලැබෙනවා.
ඒ නිසා ඉස්කෝලේ යන්න ඉස්කෝලේ කට් කරගන්න එපා. හරි එහෙනම් මේ අපි දැන් වැඩේ පටන් ගමු. දැන් සෑහෙන අඩුයි නේද ලයිව් එකට එනවා. මේ හොඳයි බොහොම සතුටුදායකයි ඒ ගැන අපිට. මේ ලොකු වෙලාවක් කරන්න ඕනේ නැති වෙයි. මොකද අද අපි කරන්න යන්නේ මේ මම කිව්වා ප්‍රභා සංශ්ලේෂණය කියන කොටසේ අපි දැන් අද ප්‍රශ්න සාකච්ඡාවක් තමයි කරන්නේ. මොකද මේ වෙද්දි දවස් දෙකක් හුස්ම ඩේ 1 එකයි ඩේ 2 එකේ මම ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම මතක් කරලා දුන්නා. ඒකේ ෂෝට් නෝට්ස් හැදෙව්වා. ඊට පස්සේ ස්පෙෂල් ෆැක්ට්ස් ලියෙව්වා. ඊට පස්සේ ආලෝක ප්‍රතික්‍රියාව, කැල්වින් චක්‍රය, ඊට පස්සේ ප්‍රභාසසනය, ඊට පස්සේ C4 පතේ වගේ දේවල් අපි පැහැදිලි කරා. ඊට පස්සේ මම කිව්වා මම මේ දවස් ටික මං කිව්වා මේක මාස 3ක් විතර කරන ප්‍රෝග්‍රෑම් එකක් කියලා. මම ඉස්සරහට ඊළඟට කරනවා සෛලීය ශ්වසනය, එන්සයිම ඒ කැලි ටිකක් කියලා දෙනවා. දෙවෙනි ඒකකයට අදාළ ඒවා තමයි ඊළඟට මතක් කරන්න ඉස්සරහට. ඒතර මේ වෙද්දි ප්‍රභා සංශ්ලේෂණය අපි දවස් දෙකක් අරගෙන හොඳට මතක් කරගෙන අර ෂෝට් නෝට් හදාගෙන ටිකක් පාඩම් කරන්න අපි අලුත් ප්ලෑන් එකක් ගහගත්තානේ. ගොඩක් ළමයි කිව්වා මේ ප්ලෑන් එක හොඳයි, නියමයි. අපි දැන් වැඩ කරගෙන යනවා. ඒ නිසා මේ මම එදා පන්ති ඉවර කරලා ඔයාලට පහුවෙනිදා වගේ දැම්මා මේ පේපර් එකක්. ඒ පේපර් එක තියෙන්නේ යුනිට් රිවිෂන් කියලා. මේක ඇත්තටම රිවිෂන් එකේ අයියලක් කළාටත් අපි මේ පේපර් එක කළා. මේ සරේ 20යි 22 රිවිෂන් එකේ අයියලක් කළාටත් මේ පේපර් එක කළා. එයාලටත් මේ පේපර් එක දුන්නා. හරි. මේ ළඟදී එයාලටත් ඔක සාකච්ඡා කරා. මේකේ රීරිවිෂන් 1 කියලා තියෙන්නේ. මේක ඇතුලේ ළමයි මේ රීරිවිෂන් 1 එක මේක ඇතුලේ ප්‍රභා සංශ්ලේෂණය, සෛලීය ශ්වසනය, එන්සයිම මේ යාන්ත්‍රණ තුන ගැන තියෙන කෙටි ප්‍රශ්න වගේක් තියෙනවා. හරි. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේකේ තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රශ්න ටික තෝරගෙන කරන්න උත්තර ලියන්න. ඉතින් print out එකක් ගන්න වෙනවා. හරි. එහෙම ගන්න පහසුවක් වගේ තිබ්බනම් කෙනෙක්ට මේ ප්‍රශ්න අංක ටික දාලා උත්තර ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑනේ. තමන් ළඟ PDF එක තියෙනවනේ. හරි. හැබැයි මම නම් කියන්නේ අර PDF බලන්න පුරුදු වෙන්න එපා. ඒ කියන්නේ අනවශ්‍ය ලෙස ෆෝන් එක දිහා බලන් ඉන්න පුරුදු වෙන්න එපා. අර අත්‍යවශ්‍ය කාරණාවකට එනවා විනා අනික් වෙලාවල් වලට ෆෝන් එකත් එක්ක ගනුදෙනු කරන්න එපා. එතකොට තමන්ට පාඩම් කරන්න තියෙන කාලය අර තමන්ගේ මූඩ් එක නැති වෙනවා. ඒ කියන්නේ පාඩම් කරන්න එනවනේ තමන්ට මූඩ් එක. ඔය මූඩ් එක නැති වෙනවා ෆෝන් එකත් එක්ක පාඩම් කරනකොට. හරි ඒ නිසා පුළුවන් තරම් print outs ගන්න මම ලොකු papers දාන්නේ නැහැ. මොකද මේ මුද්‍රණ වියදම සෑහෙන වැඩි කියලා මම දන්නවා. හැබැයි මම මගේ 2023 මේ සතිය මට මුණ ගැහුණා ආයතන 3කදී කණ්ඩායම් 3ක්. මම මේ හැමෝටම මේක මේ මුද්‍රණය කරපු එක දුන්නා. කොබන්න අතේ තියෙන අය මම දීලා දැන් මේක අතේ තියෙන අය. ඒතර අල්ල ගන්න පුළුවන් පන්ති ආපු ළමයි ෂෝක් නියමයි. හරි. අනික් අය ඉතින් කරන්න දෙයක් නැහැ. print out එකක් විදිහට ළඟට ගන්න. දැන් අද මම ආපහු තියරි මොකුත් කියන්නේ නැහැ. දැන් live එකට එන ප්‍රමාණය ඇවිල්ලා ඉවරයිනේ. හරි. ඔයාලට පළවෙනි දවස්වල රෙකෝඩින්ග්ස් ඔන්නම් මම අර නම්බර් එකක් දාලා තියෙනවා. ඒ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔයාගේ නම, ඉස්කෝලේ 20යි 23 හුස්ම ප්‍රෝග්‍රෑම් කියලා day 1 එකද day 2 එකද දැන් අද day 3 එක. මෙන්න මං අයින් වුණා. මෙන්න අද දවස මෙන්න අද සෙෂන් එක මේක. මේ හරි. ඉතින් මේ අපි අද කරන්න යන්නේ මේ රීරිවිෂන් රීකැප් එකේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රශ්න ටිකට උත්තර ලියන එක තමයි අද අපි ඇත්තටම කරන්නේ. කොබන් මේක ලියපු අය දුස්සන් බෑ. මට මතක නෑ සමහර භෞතික පන්තිවලදී මං කිව්වා මේක ලියන්න. ඊට පස්සේ සමහර අයට කිව්වද දන්නේ නෑ ලියන්න එපා. මේක අද අපි ලියමු. එහෙම කිව්වද දන්නේ නෑ. මට ඇත්තට මතක නෑ. මොකද අවස්ථා තුනකදී පන්ති තුනක් මට මුණ ගැහෙනවනේ 23යි. හරි. ඉතින් මේ කොහොම හරි අපි දැන් යන් මේ දෙවෙනි ප්‍රශ්නෙට මේකේ ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධව තියෙන පළවෙනිම ප්‍රශ්නේ දැන් මතක තියාගන්න ළමයි මම මෙතනදී මේ නැවත වතාවක් තියරි කොටස ආපහු කියන්න යන්නේ නැහැ. ඔයාලට දැන් මම ෂෝට් නෝට් සෙට් එකක් හදවලා ඔයාලව වැඩ කරන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. හරිද? ඔයාලට වැඩ පැවරුවා. හරි හැමදාම රෑ 12 වෙද්දි නිදියන්න කියලා කිව්වා. අපි රෑ 11:00 වෙනකල් මේ පහුගිය දවස් දෙකේ මේව වැඩ කළා. දැන් අද මම ආපහු සැරයක් මේව මතක් කරන්න යන්නේ නැහැ. දැන් ඔයාට තියෙන්නේ මේව නිරත වෙන්න. හරිද? ප්‍රශ්න වලට උත්තර ලියන්න. තියරි පොත නැවත පෙරලන්න. Taman තියරි පොතේ මේවා ඉරි ගහ ගන්න, highlight කරන්න මේ වැඩ තමයි දැන් ඔයාට අද තියෙන්නේ. හරි? අද ආයි තියරි වෙන මොකුත් කතා බහක් නැහැ. ප්‍රභා සංශ්ලේෂණයේ මේ ගත වෙච්ච දවස් දෙකේ කරපු දේවල් වලට අදාළ කෙටි ප්‍රශ්න වලට උත්තර ලිවීමක් තමයි අපි දැන් මේ වෙද්දි කරන්නේ. right. ගන්න ප්‍රශ්නේ පළවෙනි එක ප්‍රභා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අහනවා. ප්‍රභා පද්ධති කියලා කියන්නේ ඔයාලා දන්නවා තෛලකොයිඩ පටලවල හරිත ලවයක තෛලකොයිඩ පටලවල ප්‍රභා සංශ්ලේෂක වර්ණක විශේෂයෙන්ම ක්ලෝරොෆිල් කියන වර්ණකේ ඊට පස්සේ අනෙකුත් ප්‍රභා සංශ්ලේෂක වර්ණක ප්‍රෝටීනමය සංඝටක වෙනත් කාබනික සංයෝග මේවා ඒකරාශී වෙලා හදපු
එක්තරා යුනිට්ස් වගේක් තියෙනවා. තෛලකොයිඩ පටලවල මේවා ගිලිලා තියෙන්නේ. අපි මේවට තමයි කියන්නේ ප්‍රභා පද්ධති කියලා. අපි පළවෙනි දවසේ මේවා රූප ඇඳගෙනත් පැහැදිලි කරානේ. ප්‍රභා පද්ධතියක් මතක ඇති ඔයාලට සාම්ප්‍රදායික විදිහට මම කොච්චර කිව්වත් ඉතින් කියන්නේ නැහැයි කියලා මම කියනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ නැවත මතක් කරන්නේ නැහැ වගේ කිව්වට ඉතින් නැවත මතක් කරන්න ප්‍රභා පද්ධති කියන එක අපි ඇඳ නේද මේ මෙන්න මෙහෙම සාම්ප්‍රදායික රූපයක් අපි ඇඳේ ප්‍රභා පද්ධතියක මෙන්න මෙහෙම කොටස් දෙකක් තියෙනවායි කිව්වා මේ ආලෝකඵල එක්ස්ප්‍රෙස් කිරීමේ සංකීර්ණය මේ තියෙන මේකට තමයි ආලෝකය පතිත වෙන්නේ මෙන්න ආලෝකය පතිත වෙන්නේ මේවට මේවා හැදිලා තියෙන්නේ ක්ලෝරොෆිල් වර්ණක වලින් කැරටිනොයිඩ් වර්ණක වලින් හරි ඊට පස්සේ මේකේ මෙන්න මේ කොටසට කියන්නේ මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය මේක ඇතුලේ තියෙනවා ක්ලෝරොෆිල් A අණු යුගලක් තියෙනවා ක්ලෝරොෆිල් A අණු යුගල තියෙනවා දවල්ට පුළුවන් ඉක්මනට මම මේක ඉක්මනට ඉවර කරනවා ළමයි ලොකු වෙලාවක් ඇදයි යන්නේ නැහැ ප්‍රශ්න ටිකක් නේ සාකච්ඡා කරන්න තියෙන්නේ ආයි මෙන්න මේක අනික වල හිටිස් පොලේ යන්නත් ඕන මෙන්න මේක අපි මේ හරියට කිව්වේ මේ චොක්ලට් පෙත්තක් වගේ අඳින කෑල්ල මේකට කිව්වේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් කියලා නේ හරි ලියන්න ප්‍රශ්නෙට උත්තරේ ලියන්න අහනවා ප්‍රභා පද්ධති යනු කුමක්ද කියලා උත්තරේ ලියන්න ක්ලෝරොෆිල් අණු අනෙකුත් කාබනික අණු සහ ප්‍රෝටීන ක්ලෝරොෆිල් අණු අනෙකුත් කාබනික අණු සහ ප්‍රෝටීන ඒකරාශී වී තෛලකොයිඩ පටල මත සාධන සංකීර්ණ ක්ලෝරොෆිල් අණු අනෙකුත් කාබනික අණු හා ප්‍රෝටීන ඒකරාශී වී තෛලකොයිඩ පටල මත සාධන සංකීර්ණ හරි කොබන්න ලියපු ඇත උස්සන්න බලන්න දැන් මේ උගන්නනව නෙමෙයි හොඳද දැන් දවස් දෙකක් මම මගේ ක්‍රමයකට ඔයාලට ඉගැන්නුවා මගේ ක්‍රමයකට මතක් කළා දැන් අද මේකේ මේ රීකැප් එකක් කියන්නේ කියන්නේ ප්‍රශ්න කීපයකට අපි උත්තර ලියන එකක් කරන්නේ හරිද හැමදාම තියරි කැලි කර ඉන්නේ නෑ නමුත් අපි පහුගිය දවස්වල තියරිත් කරලා ඒ මතක් කරන ෂෝට් නෝට්ස් තියෙන තැන්වල ප්‍රශ්න වලටත් උත්තර ලිව්වනේ ප්‍රශ්න කීපයකට උත්තර ලිව්වනේ දෙක ක්ලෝරොෆිල් අණුවක් ඔක්සිකරණය වීම වචන ප්‍රතික්‍රියාවක් ලෙස ලියා දක්වන්න ඔය ක්ලෝරොෆිල් වලට ළමයි ආලෝකය වැටුනහම සිද්ධ වෙන්නේ ක්ලෝරොෆිල් කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඉලෙක්ට්‍රෝන පිට කරලා එයා ධන ආරෝපිත වෙනවා ඔක්සිකරණය වෙනවා මෙන්න උත්තරේ මෙන්න දෙවෙනි එකට උත්තරේ ඔයාලට ඔන්න අකුරෙන් ලියන්නත් පුළුවන් ක්ලෝරොෆිල් කියලා ලියන්න ඊතලයක් ගහලා ක්ලෝරොෆිල් ධන ලකුණ ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඇත්තටම ආලෝකය වැටුනහම ක්ලෝරොෆිල් ඔක්සිකරණය වෙන එක වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ ඔක්සිකරණය කෙමිස්ට්‍රි වල මේව උගන්වනවා මේවා දන්නේ නැහැ කියන්න නම් එපා ඉතින් එහෙනම් කෙමිස්ට්‍රි දන්නේ නැහැ රෙඩොක්ස් දන්නෙත් නැහැ එහෙනම් කෙමිස්ට්‍රිත් හදා ගන්න වෙනවා හරිද දැන් මේක කොබන් මේක ලියපු ඇතුස්සන්න මෙන්න රෝම ඉලක්කම් 2 හරි නියමයි ඊට පස්සේ රෝම ඉලක්කම් 3 ප්‍රභා පද්ධතියක ඇති ප්‍රධාන කොටස් දෙක සඳහන් කරන්න ඒවායේ අන්තර්ගත සංඝටක මොනවද ඉතින් ඔයාලා දන්නවා ප්‍රභා පද්ධතියක තියෙන මූලික කොටස් දෙක මේ තියෙන මූලික කොටස් දෙක මේ තියෙන ආලෝකඵල එක්ස්ප්‍රෙස් කිරීමේ සංකීර්ණය මේ තියෙන ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය පැහැදිලිද හරි ඉතින් ආලෝකයේ වැටෙන්නේ මේ වටේට තියෙන සංකීර්ණයට ඔයා හිතන්නකො ළමයි ප්‍රභා පද්ධතියක් කියලා කියන්නේ හරියට නිකන් රඹුටන් ගෙඩියක් වගේ කියලා මේ තියෙන රඹුටන් ඇටේ එළියට පේන්නේ මේ තියෙන්නේ මදේ හරි ලෙල්ල හරි මොකක් හරි මේ වටේ තියෙන කොටස ලෙල්ල කියලා හිතන්නකො ඒතකොට ලෙල්ලටනේ ලයිට් එක වැටෙන්නේ ආලෝකය වැටෙන්නේ ඒතකොට මේ වටේට තියෙන ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණ අපි කරලා තියෙන උඩ ඉඳලා පල්ලෙහාට කපලා තියෙන ඒතකොට කැපුවාම ඇතුළ පේනවනේ ඒතර ආලෝකඵල එක්ස්ප්‍රෙස් කිරීමේ සංකීර්ණය තමයි පළවෙනි එක ලියන්න පළවෙනි එකට උත්තරේ මේ රෝම ඉලක්කම් 3ට උත්තරේ ප්‍රභා පද්ධතියක ඇති ප්‍රධාන කොටස් දෙක ලියන්න පළවෙනි එක ආලෝකඵල ලබා ගන්නා සංකීර්ණය. පුළුවන් නම් තියරි පොතේ මේව ආපහු සැරයක් බලන්න. දැන් මේ ඩිස්කෂන් එකේදී කියන උත්තරේ ලියා ගන්න එක ළමයි වැඩක් නෙමෙයි. හරි ඔයා උතනින් අයින් වෙලා ගෙදර එක්කෙනෙක් ඔතන තිබ්බා. හරි. ගෙදර ඉන්න වෙන සමාජිකයෙක් ඔතන ඉඳුවත් එයා ප්‍රශ්න අංකයට ගන්නට උත්තරේ ලියයි. ඔයාලා එහෙම නෑ ඔයාලා ඊට වැඩිය සුවිශේෂී වෙන්න ඕන. ඔයාලගේ තියෙන සුවිශේෂීත්වය තමයි ඔයාලා මේව නැවත රීකැප් කරන්න ඕනේ. ඒ කියන්නේ නැවත ඔයාලා පොත අරන් නැවත බලන්න ඕන. හරි. එතකොට තමයි ඔයාලට මේක හොඳක් වෙන්නේ. එහෙම නැතුව ඔයාලා මං කියන උත්තරේම ලියනවා නම් ඒක නෙමෙයි හරියන්නේ. ඒක නෙමෙයි මේ හුස්ම කියන්නේ එහෙම ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. හරි මේක ඇවිල්ලා වෙන කතාවක්. මේක ඇතුළේදී ඔයාලට
පාඩම් කරන්න අපි උනන්දුව හදලා තියෙනවා. සහ අමාරුයි කියලා අතහැරලා දාපු කොටස අපි වෙනම ෂෝට් නෝට්ස් ගස්සලා වැදගත් කරුණු ටික ලියවලා නැවත පාඩමේ ඔයාලව යොදවලා තියෙනවා. ඔයාලට කෙටි ප්‍රශ්න දුන්න උත්තර ලියන්න. දැන් මේ අද ඒකක ආපහු සැරයක් මතක් කරලා පොඩි ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි? ඔක තමයි කරන්නේ. හරි. ඊළඟට බලන්න ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය අංක 2 ලියන්න ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. හරිද? හරිද? right. හරිනේ? right හරි. ඊට පස්සේ අහනවා රෝම ඉලක්කම් 4 ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේ සිදුවන රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය ඇසුරෙන් පහත හිස්තම් පුරවන්න. ගන්න රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය මම පළවෙනි දවසේ බොහොම පැහැදිලිව කියලා දුන්නා. හරි මොකද්ද රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය මොකද්ද ඒකේ වෙන්නේ ඔක්කොම පැහැදිලි කරලා දුන්නා. ප්‍රභා පද්ධති දෙකේදී විච්ඡේදනය වේ. ලියන්න හිස්තන්ට ලියන්න ජලය කියලා. ඔයාලට මතක ඇති ප්‍රභා පද්ධති දෙක. දැන් ඔයා හිතන්නකෝ මෙයා ප්‍රභා පද්ධති දෙක කියලා. හරි ප්‍රභා පද්ධති දෙකේ ඔයාලට මතක ඇති මෙන්න මේ ක්ලෝරොෆිල් A. හරි ප්‍රභා පද්ධති දෙකේ තියෙන ක්ලෝරොෆිල් A අණු යුගලයට කියන්නේ P680 කියලා. මෙයා ආලෝකයේ ශක්තිය නිසා අධිශක්ති ඉලෙක්ට්‍රෝන පිට කරනවා මතකද? ඒ නිසා මෙයා ධන තත්ත්වයටපත් වෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙන්න මේ ස්ථානයේ කියන්නේ මේ ප්‍රභා පද්ධති දෙකේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය ඇතුළේදී ජලය බිඳෙනවා. ජලය මෙහෙමනේ බිඳුනේ මතකද ජලය? ජලය බිඳුනහම දෙකක් H+ භාගයක් O2 ධන දෙකක් ඉලෙක්ට්‍රෝන මතකද? මේ ඉලෙක්ට්‍රෝන ටික දෙනවා මෙයාට. එතකොට මෙයාගේ ධන ගතිය අහෝසි වෙලා යනවා. උදාසීන වෙන එක වෙන්නේ. හරි ඊළඟට අහනවා එහිදී හිස්තැන් වගේක් දීලා තියෙනවා. ලියන්න එහිදී හයිඩ්‍රජන් අයන නිකම්ම ලියන්න හයිඩ්‍රජන් ඔක්සිජන් කමාවක් ඉලෙක්ට්‍රෝන. මේ තුන් දෙනාගේ නම් තුන ලියන්න. එහිදී හයිඩ්‍රජන් කමා ඔක්සිජන් හා ඉලෙක්ට්‍රෝන. පැහැදිලි? මේ ළමයි මේ සිග්නල් අවුලක් කියලා කියනකො බලන්න. එහෙමද එහෙම හැමෝටම එහෙම වෙලාද? පොඩ්ඩක් කියන්න බලන්න. ඔගේ chat එකේ දාන්න බලන්න. එතන මට කියන්න පුළුවන්. සිග්නල් අවුලක කතාවක් කියන. ඒ කියන්නේ මේ පේන්නේ නැද්ද එහෙම අපිව? පේන්නේ නැහැ. අපිව පේන්නේ නැද්ද එහෙම? පේනවා හොඳට පේනවා. රයිට්. එහෙනම් මේ ඔය පේන්නේ නැහැ කියන ළමයින්ගේ සිග්නල් වල මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති අපිට ගැටලුවක් නැහැ. අතර මේ ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන්නේ. මේ එහෙම අවුලක් නැහැ ඉතින්. හරි. පේනවා එහෙම අවුලක් නැහැ. හරි. සද්දේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා කියලා කියනවා. එහෙමද සද්දේ? දැන් මයික් උඩට ගහගන්න. හරිද දැන්? හොඳට පේනවා දැහෙනවා. ඉතින් මම හිතලා කරන වැඩක් නෙමෙයි. ඉතින් මොකද මේ සංඥා කුළුනේ උඩ යෑ මම ඉන්නේ. හරි සංඥා කුළුනේ යටවත් කරන්න ඕනේ එහෙම. හරිද? හරි. ඇහෙනවා පේනවා දන්නේ නැහැ. ඉතින් කියන විදිහට බලන්න. එහෙම අවුලක් තියෙනවා නම් මේ රෙකෝඩින් එක හරි ඉල්ලගෙන බලන්න ඉතින්. කොහොම හරි වැඩේනේ වෙන්න ඕන. කොක්කෙන් හරි කෙක්කෙන් හරි මේ වැඩේනේ වෙන්න ඕන. හරි ඊට පස්සේ දැන් ඔන්න අපි ලිව්ව සිම්පල් D එහිදි මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට වෙනවා හයිඩ්‍රජන් පිට වෙනවා ඔක්සිජන් පිට වෙනවා මේ කතන්දරේ ලිව්වා හරි මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම E අකුරෙන් ලියන්න බෑ ඒක අකුරෙන් ලියන්න ඕනේ ඉලෙක්ට්‍රෝන කියලා යන්න ලයන්න ට්‍රෝ යන්න ඔහොම ලියන්න ඕනේ ඉලෙක්ට්‍රෝන කියලා සංකේත වලින් ලියන්න එපා හරිද ලකුණු දෙන්නේ මේ H+ වගේ එකක් නම් ගැටලුවක් නෑ H ධන ඒ කියන්නේ හයිඩ්‍රජන් කියන එක මෙහෙම H+ ලිව්වට නම් ගැටලුවක් නෑ ඔක්සිජන් O2 ලිව්වට ප්‍රශ්න නෑ ඉලෙක්ට්‍රෝන වගේ ඔහොම සංකේත වලින් ලියන්නේ නෑ අපි ඒක හොඳයි අහපු එක ඊළඟට C එහිදී නිදහස් වන හිස්තැනක් තියෙනවා ලියන්න එහිදී නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලින් හිස්තැනට ලියන්න එහිදී නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලින් උද්දීපනය වූ ප්‍රභා පද්ධති ලියන්න ප්‍රභා පද්ධති හරි ප්‍රභා පද්ධති එහිදී නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලින් උද්දීපනය වූ හිස්තැනක් තියෙනවා PS2 හි
PS2 කියලා දාන්න. PS2 he කියන එකට පස්සෙත් ආපහු හිස්තැනක් දාගන්න. උද්දීපනය වූ PS2 හිස්තැනට ලියන්න PS2 ප්‍රභා පද්ධති දෙකනේ. ඊළඟට හියන්න තියෙනවා. ඒකට පස්සෙත් පොඩි හිස්තැනක් ලියා ගන්න. කඩිරි ටිකක් දාගන්න. PS2 හි P680 එහෙම ලියන්න. P680 ක්ලෝරොෆිල් A අණු යුගල උදාසරණ කිරීමට යොදවයි. හරිද? දැන් කොබන් වැඩේ ඉවරයි තුසන්. දැන් වැඩේ හරිය ටික ඉවරයි. මම සර් දැන් ආලෝක ප්‍රතික්‍රියාව බල ඉන්නේ ආපහු සරයක්. කොබන් එහෙම තුසන් මට ඕන මේකෙදි ඔය මම කියන විදිහට මේ වැඩේ නිරත වෙන එක. මට ඕනේ ඒක. හරි? ඔයාලා ආයි ආලෝක ප්‍රතික්‍රියාව බලන්න. අපි ෂෝට් නෝට්ස් වලින් ලිව්වා ගොඩක් දේවල්. හරි ඒකයි මේ ප්‍රශ්නය ආපහු සරයක් බලන්න. ඔය ටික හොඳට සෙට් කරගෙන ආවොත් ළමයි හොඳ තැනක නතර වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ දැන් අපි අපේ පන්ති වල ඉස්සරහට පේපර් ලියන වැඩ ටික පටන් අරගෙන ඒව කරගෙන යද්දි ටිකක් හොඳ මට්ටමකට ඔයාලට එන්න හොඳ නෙමෙයි. ඉතා ඉහළ මට්ටමකට එන්න පුළුවන්. හරි. රෝමිලක්කම් 5 පහත වගුව පුරවන්න කියලා කියනවා. දැන් දීලා තියෙනවා ඔයාලට එන්සයිම්ස් 3ක නම් ඒවත් තියෙන තැන් ටික ලියන්නත් ඕන. ඒවෙන් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා ලියන්නත් ඕන. ඔයාලට ඔය උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා අකුරෙන් ලියන්නත් පුළුවන් නැත්නම් වචන ඊතල වලින් පෙන්වන්නත් පුළුවන්. බලමු පළවෙනි එක රුබිස්කෝ. කොහෙද රුබිස්කෝ තියෙන්නේ? උත්තරේ ලියන්න හරිතලව පංජරය කියලා. රුබිස්කෝ එන්සයිමේ පිහිටන්නේ හරිතලව පංජරය ඇතුලේ. උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාව. ඔය රුබිස්කෝගෙන් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. මොකද්ද පළවෙනි ප්‍රතික්‍රියාව? මම මෙතන ලියන්න. පළවෙනි ප්‍රතික්‍රියාව තමයි RUBP ධන කාබන් ඩයොක්සයිඩ් ඊතලයක් 3PGA හරි දෙන්නෙක් 3PGA දෙන්නෙක් මෙන්න පළවෙනි එක. මෙන්න මේක රුබිස්කෝ මගින් උත්ප්‍රේරණය කරනවා. රුබිස්කෝ එන්සයිම් එකෙන් මේක උත්ප්‍රේරණය කරනවා. ආයි ලියන්න තව ප්‍රතික්‍රියාවක් තියෙනවා. මොකද්ද? RUBP ධන O2 ඊතලයක් 3PGA 1 ධන ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව මතකයි නේද? 2 ෆොස්ෆෝග්ලයිකොලේට් ලියන්න. 2 ෆොස්ෆෝග්ලයිකොලේට් මේ අනිත් ප්‍රතික්‍රියාව. කොබන්න දෙකම ලිව්වා තුස්සන් බා. මේ ඔයාලා බලලා ලියන්න පොතේ මේවා අපි කළා හරිද? RUBP ධන CO2 රුබිස්කෝ 3PGA 2ක් RUBP ධන O2 3PGA 1යි 2 ෆොස්ෆෝග්ලයිකොලේටුයි. මේකත් රුබිස්කෝ මගින් තමයි උත්ප්‍රේරණය කරන්නේ. මට කියන්න ළමයි පළවෙනි ප්‍රතික්‍රියාවට කියන නම මොකද්ද? මේ පළවෙනි එකට කියන්න කිව්වොත් සුවිශේෂ නමක් කියන්න බලන්න. මෙන්න මේකට විශේෂ නමක් කියන්න කියනවා. කියන්න බලන්න. මොකද්ද මේ පළවෙනි එකට කියන්න පුළුවන් නම? මේ පළවෙනි ප්‍රතික්‍රියාවට කියන නම මොකද්ද? ඔව් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. very good. මේ දෙවෙනි එකට කියන්න පුළුවන් අනිත් නම මොකද්ද? දෙවෙනි එකට කියන්න පුළුවන් අනිත් නම මොකද්ද? ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව. පුළුවන් නම් ඒකත් ලියන්න රතු පෑනෙන් උතන. මේක කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. මේක ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව. හරි. ඊළඟට අපෙන් අහනවා NADP+ රිඩක්ටේස්. කොහෙද මෙයා ඉන්නේ? ළමයි NADP+ රිඩක්ටේස් තියෙන්නේ තෛලකොයිඩ පටලවල. තෛලකොයිඩ පටලයේ. ඒකනේ ආලෝක ප්‍රතික්‍රියාවට මෙයා සහභාගී වෙලා තියෙන්නේ මතක ඇතිනේ. හරි. උත්තරේ ලියන්න තෛලකොයිඩ පටල කියලා. එයාගෙන් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියාව. බලන්න ආලෝක ප්‍රතික්‍රියාවේ ප්‍රභා පද්ධති 1 කෙලවරේ අපි මේක ලියලා ඇති. මෙයා කරන්නේ NADP+ ධන හයිඩ්‍රජන් ධන ඉලෙක්ට්‍රෝන. අපි මෙහෙම ලියමු. NADPH මේක උඩ ලියන්න පුළුවන් NADP+ රිඩක්ටේස්. මම ඉංග්‍රීසියෙන් ලියවෙන්නේ මට ඔයා සිංහල අකුරෙන් ලියන්න එන්සයිම් එකේ නම. මේක ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් තුලිතකරණය මොකුත් හිතන්න ඕනේ නැහැ. නිකන් ලියලා මෙහෙම පෙන්වන්නත් පුළුවන් නැත්නම් NADP+ ඔක්සිහරණය කියලා ලියන්නත් පුළුවන්. නිකන් වචනෙන් ලියන්නත් පුළුවන් මෙහෙම ඔන්න. NADP+
NADPH බවට ඔක්සිහරණය කියලා. මොකද කාබොක්සිල් කරණය මේකට කාබොක්සිල් කරණය කියලා ලියන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ ඇත්තටම. මේ කෙල්වින් චක්‍රයේ කාබොක්සිල් කරණය. ඔව් ඒකත් ප්‍රශ්නයක් නෑ ඉතින්. ඒක මාකින් එකේ වෙලාවේ හැසිරෙන විදිහ තමයි. හරි. මේකට කාබොක්සිල් කරණය කියලා කෙනෙක්ට ලියන්නත් පුළුවන් ඉතින්. කෙනෙක්ට ඕනනම් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව කියලා ලියන්නත් පුළුවන්. මේකට ප්‍රභා ඔක්සිහරණය. දැන් ප්‍රභා ඔක්සිහරණය කියන්නේ ඕල් සිලබස් එකේ වචනයක් හරියද? දැන් මේ ප්‍රතික්‍රියාවට මේකට කියනවා ප්‍රභා ඔක්සිහරණය කියලා. ඒක ඕල් සිලබස් වචනයක්. අපේ දැන් රිසෝස් බුක් එකේ එහෙම වචනයක් නැහැ. අපිට කියලා තියෙන්නේ NADP + NADPH බවට ඔක්සිහරණය කියලා. හරි. ඉතින් හොඳම දේ තමයි ඔයා වචනෙන් ලියන්න. මෙහෙම ලියන්න ඕනෙත් නැහැ. ගැලවිජ්ජාවෙන් වැඩේ කරන්න. NADP + NADPH බවට ඔක්සිහරණය. right? ඊළඟට C PEP කාබොක්සිලේස් පිහිටන ස්ථානයේ PEP කාබොක්සිලේස් තියෙන්නේ පෙරලලා බලන්න දැන් ඉක්මනට C4 පතය. මම එදා C4 පතේ ෂෝක් එකට කියලා දුන්නා. ගොඩක් ළමයි අපිට දාලා තිබ්බා. ඒක මේ මෙච්චර කල් දැනගෙන තිබුණේ ඒක හොඳට දැනගත්තා කියලා. මේ පැටලිලා තිබ්බ එකක් දැනගත්තා කියලා. හරි. ඒ කියන්නේ අපේ මාත් එක්ක ඕක ඉගෙන ගත්ත අය නම් එහෙම කියලා තිබුණාද කියලා මතක නැහැ. මේ අපි දැක්කේ නැහැ එහෙම දෙයක්. අපි අර ළමයිගේ ඩීටේල්ස් ගන්නවනේ. එතකොට ඉතින් අපි දැක්ක දේ තමයි මේක ගොඩක් හොඳට පැහැදිලි වුණා කියලා ගොඩක් අය කියලා තිබ්බා. කියපු අය කියලා තිබ්බා. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් බලන්න day 1 එක day 2 එක ඉල්ලගෙන බලන්න තාම මේවා දන්නේ නැත්නම්. එතකොට මේ PEP කාබොක්සිලේස්ව මුණ ගැහෙන්නේ අපිට C4 පතේදී හරිද? C4 පතේ ඔයා පෙරලා බැලුවොත් පත්‍ර මධ්‍ය සෛලවල සයිටොසොලය ලියන්න උත්තරේ C4 ශාක පත්‍ර මධ්‍ය සෛලවල සයිටොසොලය. C4 ශාක පත්‍ර මධ්‍ය සෛල සයිටොසොලය. right. අපෙන් අහන්න ඊට පස්සේ එයා කරන ප්‍රතික්‍රියාවනේ අපි පොදුවේ ලියමු. ඔය PEP කාබොක්සිලේස් මගින් සිද්ධ කරන ප්‍රතික්‍රියාව මොකද්ද? අපි ලියන්නේ කොහොමද ඒක? PEP ධන කාබන් ඩයොක්සයිඩ් ඊතලයක් ලියන්න ඉතින්. PEP ධන කාබන් ඩයොක්සයිඩ් ඊතලයක් ඔක්සලෝ ඇසිටික් අම්ලය. මෙන්න මේක ලියන්න අර PEP ධන බයිකාබනේට් අයන ඒක ලියන්න යන්න එපා. PEP ධන CO2 ඊතලයක් ඔක්සලෝ ඇසිටික් අම්ලය මෙතන උඩින් ලියනවා. ඊතලයේ උඩින් PEP කාබොක්සිලේස් කියලා. කොබන්න වගුව හරියයි උස්සන්න. ඔය වගුව හරි. ඔය ටික සාමාන්‍යයෙන් ලිය වෙලා තියෙනවා. හරි. කොබන්න මේක හරියද මේ වගුව හරිය? කොබන්න මේ දැන් ලිය නැති උස්සන්න. දැන් ඩිස්කෂන් එක වෙලාවෙදි ලිය නැති උස්සන්න. කමන්නේ කොහෙන් හරි මේ Taman තියරි ටික තව හොඳට තද කරගන්නවා නම් එච්චරයි මට ඕනේ ඒක. හරිනේ? හරි. බයිකාබනේට් එක ලියන්න එපා ළමයි. කියන්නේ දැන් PEP දැන් මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ විකල්ප උත්තර වලට. දැන් A level exam එකේ PEP ධන බයිකාබනේට් ඊතලයක් ඔක්සලෝ ඇසිටික් අම්ලය දෙයි. නමුත් අපි බැලූ බැල්මටම අපි ළඟ තියෙන සාරාංශගත ප්‍රතික්‍රියාව ලියන එක හොඳයි. අරුවා තමයි ගොඩක් ඔය මාකින් වල තියෙන එහෙම උත්තර. හරි? ඊට පස්සේ B පාර්ට් එක අහනවා කෙල්වින් චක්‍රයේ ප්‍රධාන පියවර තුන දැන් ඕවා පෝලා තියෙන්නේ. හරි කෙල්වින් චක්‍රයේ පියවර තුන කාබොක්සිල් කරණය, ඔක්සිහරණය, RUBP පුනර්ජනනය. කොබන්න ලියපු ඇත උස්සන්න. කාබොක්සිල් කරණය නියමයි. ඔක්සිහරණය, RUBP පුනර්ජනනය. හරි? ඊට පස්සේ කෙල්වින් චක්‍රයේදී ඔබට හමුවන කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණයේ පූර්වජයා කවුද? අපිට මතක් කරන්න කෙල්වින් චක්‍රය පොඩ්ඩක්. ඔයාලා පෙරලා ගන්න ඔයාලට මම කෙල්වින් සයිකල් එකක් ඇඳලා දීලා තියෙනවා. මම කෙල්වින් චක්‍රයක් බොහොම සරලව ඔයාලට ඇඳලා දීලා ඒකෙන් ඔයාලට කියලා දුන්නා. හරි ඔය කාරණා ටික මම කියලා දුන්නා. දැන් මට මේ වැඩේටත් කෙල්වින් චක්‍රයක් පොඩ්ඩක් ඇඳ ගන්න ඕන. මම අඳිනගල් ඔයා පොඩ්ඩක් තියරි පොතයි බලන්න. කෙල්වින් චක්‍රේ මම මහා ගොඩක් අඳින්නේ නැහැ. එදා තරම් ඉන් ඩීටේල්ස් අඳින්නේ නැහැ.
ප්‍රශ්නෙට ඕන කරන චුට්ටක් විතරක් මම මේකේ අඳින්න යන්නේ. හරි. හරි මම දන්නවා ඔයගොල්ලෝ උත්තර අයියෝ දැන් දෙයක් නැහැ ඔයාලා කියන ඕක. හරි. මේ කැල්වින් චක්‍රය මතකද? මම දැන් ඔක්කොම කියන්නේ මෙන්න මෙතන හැදුන 3pGA කියලා එක්කෙනෙක්. එයාලා දෙන්නෙක් කියනවා. මතකද? මෙහෙන් කාබන් ඩයොක්සයිඩ් සෙට් කරලා අපි එකක් ඇන්දා. කොබන්න දැන් ඒක බලන්න නැතු උස්සන්න බෑ. මට පෙන්වන්න ඕන ඕගොල්ලෝ වැඩ කරනවා කියන එක වැඩ කරන්නේ නැති අයට. හරි. ඒ කියන්නේ එහෙම කරන ළමයි ඉන්නවා. එතකොට එහෙම නොකරන ළමයි කරන්න තියෙන්නේ තමන් මේ නෝට් එක රිෆර් කරන එක. එතකොට තමයි ඔය ප්‍රශ්න වලට උත්තර තමන්ට හම්බ වෙන්නේ. නිකන් උඩ බලන් හිටියට හරි. එහෙම හම්බ වෙන්නේ නැහැ මේ ප්‍රශ්න වලට උත්තර. බලන්න. කැල්වින් චක්‍රයේදී ඔබට හමු වන කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණයේ පූර්වජයා කවුද මේ? මෙයාට තමයි අපි කිව්වේ බලන්න තමන්ට එදා මම මේවා ලියුවා. මෙයා තමයි කාබෝහයිඩ්‍රේට නිෂ්පාදනය කිරීමේ පුරෝගාමියා. හරි. මෙයානේ හම්බ වෙන කාබෝහයිඩ්‍රේට් එක කාබන් 6 සීනි හම්බ වෙන්නේ. හෙක්සෝස සීනි. මෙයාව හැදීමේ පුරෝගාමී චරිතය මෙයා G3P. කෙලින් ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ උත්තරේ ලියන්න. G3P සිම්පල් A වලට ලියන්න G3P කියලා. උත්තරේ තියෙනවා. දිග නම ලියන්න ඕනේ නැහැ. මේ වගේදී ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් එහෙම ලියන්න ඕනේ නැහැ. ලකුණු තිබෙනවා. ඊට පස්සේ අහනවා ප්‍රථම ස්ථායි ඵලය. ප්‍රථම ස්ථායි ඵලය මෙයා. උත්තරේ ලියන්න 3pGA කියලා. 3pGA මේක තමයි උත්තරේ. B. 3 ඔක්සිහරණය වන අකාබනික අණුව කවුද කියලා අහනවා. ඔක්සිහරණය වන අකාබනික අණුව මෙන්න මෙයා ඇත්තට. කාබන් ඩයොක්සයිඩ්. ඇත්තටම අවසානයේ මොකද්ද ළමයි මේ වෙන්නේ? එදා අපි ප්‍රභා සංශ්ලේෂණයේදීත් ලියලා පෙන්නුවා චූටි කාලේ ඉඳන් ලියනවා කාබන් ඩයොක්සයිඩ් ධන 6ක් ජලය. ඊතලයක් C6යි H12යි O6යි ධන 6ක් O2 කියලානේ. ඔන්න ඔහොම එකක් ලියලා පෙන්නනවනේ. මම එදත් කිව්වා මෙතන වෙන්නේ ජලයේ තියෙන හයිඩ්‍රජන් ටික කාබන් ඩයොක්සයිඩ් වලට ලැබිලා කාබන් ඩයොක්සයිඩ් ග්ලූකෝස් බවට මොනව වෙන එකද? කියන්න බලන්න. ඔක්සිහරණය වෙන එක වෙන්නේ මේ ඔක්සිහරණය. පැහැදිලිද? ඒ නිසා මේ කැල්වින් චක්‍රයේ අන්තිමටම වෙලා තියෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් කියන අකාබනික කෙනා ඔක්සිහරණය වෙන එක වෙන්නේ. ඒ නිසා C වලට උත්තරේ කාබන් ඩයොක්සයිඩ්. කොබන් එක ලියපු ඇත උස්සන්න බලන්න. C වලට කාබන් ඩයොක්සයිඩ් ලියපු ඇත උස්සන්න. අන්න නියමයි. ඒ කියන්නේ නියමයට ওই ටික හොඳට වැදිලා තියෙනවා. හරි. ඊළඟට බලන්න ඔක්සිකරණය වන කාබනික අණුව ඔක්සිකරණය වෙන කෙනෙක්ව ලියන්න කියනවා. මතකද මෙන්න මෙතන අපි ලිව්වා කැල්වින් චක්‍රයේදී NADP බලන්න H ආලෝක ප්‍රතික්‍රියාවෙන් ලිපදවපු NADPH NADP+ කියලා ලියලා ඇත්තේ. මතකද මේ NADPH එයාගේ හයිඩ්‍රජන් ටික අයින් කරලා තියෙනවා. හයිඩ්‍රජන් ඉවත් කරාම ළමයි මේ බලන්න. NADP+ හැදිලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඔක්සිකරණය වෙන කෙනා NADPH. කොබන්න මේක ලිව්වා ඇත උස්සන්න. NADPH. මෙයා තමයි ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය වෙන කෙනා යා. NADPH තමයි ඔක්සිකරණය වෙන්නේ. කොබන්න හතරම හරියට උස්සන්න බලන්න. මෙන්න උත්තර ටික සිම්පල් A B C සහ D. හරිද එහෙනම්? තුනක් හරි. ගොඩක් අයගේ මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් කතාව වරදින්න ඇති. එහෙම නැත්නම් මේක කල්පනා වෙන්න නැතුව ඇති. කොබන්න මේක වැරදුන ඇත උස්සන්න බලන්න. කාබන් ඩයොක්සයිඩ් කියලා ලියුන්නේ නැහැ. පොතේ හැටියට එයාලා වැඩි වෙන්න ඕන. ඒක තමයි ඒ කියන්නේ මේ ආපු ප්‍රශ්න රටාවේ හැටියට බැලූ බැල්මටම තියෙන ටික ඔයාලා හරියට ලිව්වා. හිතලා ගන්න ඕන එක හිතුවේ නැහැ. හිතන්න දෙයක්වත් නැහැ. මෙන්න මෙතනදී මේක උගන්වනවා. මම පටන් ගත්තෙම මෙහෙම එකක් කතා කරලා. තේරුණාද? ඒ නිසා මේව වරද්ද ගන්න එපා. මොකද බහුවරණයකට මේක ආවොත් ඒක Tamanට බහුවරණයේදී පැටලුනොත් Tamanට හිතන්න ගොඩක් වෙලා හිර වුණොත් වෙලාව මදි වෙනවා. ඇත්තටම බයෝ බහුවර්ණ වලට වෙලාව මදි වීම කියලා එකක් වෙන්නේ ඔය පැය දෙකක් තියෙනවා MCQ 50ක් කරන්න. වෙලාව ඉහටත් උඩින් හරිද? ෆිසික්ස් වල ගණන් හදන්නත් පැය දෙකයි. බයෝ වල නිකන් ඉරි ගහන්න ඔක්කොම පැය දෙකක් දෙනවා. ඒ නිසා බයෝ වලට පැය දෙක වැඩි. හරි. නමුත් මම කියන MCQ එකක් ළඟ ගොඩක් වෙලා හිර වෙලා ඉන්න ඕනේ. තමන් හරියට දන්නවනම් තර්ක කරන්න. මෙතන තර්කයක් තියෙන්නේ.
නමුත් ඒ තර්කය අපි කලින්ම තියරි නෝට් එක අස්සේ ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මේක අමුතු අලුත්ම දෙයක්වත් නෙමෙයි. හරි. රෝමිලක්කන් 3 C4 ශාකවල ප්‍රභාසසනයේ විශාල වශයෙන් අඩු වී ඇත්තේ ඇයි? එදා මම ඕක පැහැදිලි කරා. ඇයි C4 ශාකයක ප්‍රභාසසනය කියන ක්‍රියාවලිය අඩු වෙලා තියෙන්නේ? අපි එදා පැහැදිලි කරා ප්‍රභාසසනයට හේතු වෙන ආරම්භකම හේතුව. ඒ කියන්නේ ප්‍රභාසසනය කියන එක සිද්ධ වෙන්න මේ මුල්ම හේතුව විදිහට අපි දැක්කේ මෙන්න මෙහෙම දෙයක්. මතකද? RUBP කියන කෙනත් එක්ක ඔක්සිජන් එකතු වෙනවා. එහෙම වෙන්නේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙච්ච වෙලාවට. මතකද? මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්නේ රුබිස්කෝ කියන එන්සයිම් එක. රුබිස්කෝ. හරි. එතකොට RUBP-ට ඔක්සිජන්ව වැඩිපුර පේන්න තිබුණොත් රුබිස්කෝ කියන එන්සයිම් එකෙන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා. පැහැදිලිද? එතකොට හැදෙනවා 3PGA එකකුයි ශාකයට විෂ සංයෝගයක් වෙච්ච 2-phosphoglycolate. 2-phosphoglycolate මතක ඇතිනේ එදා කිව්වා. පැහැදිලිද? දැන් එතකොට මේ රුබිස්කෝ කියන එන්සයිම් එක දකිනවා ඔක්සිජන් කියන වායුව වැඩිපුර හැදෙනවා. ඔක්සිජන් වැඩිපුර හැදෙන්නේ ඇයි? ඔක්සිජන් වැඩිපුර හැදෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාව හොඳට සිද්ධ වෙනකොට. හරි? ආලෝක ප්‍රතික්‍රියාව හොඳට සිද්ධ වෙනකොට ඔක්සිජන් ප්‍රමාණය වැඩිපුර හැදෙනවා. එතකොට වැඩිපුර හැදෙන ඔක්සිජන් ටික මේ රුබිස්කෝ RUBP මේවා වටේට එකතු වෙනවා. පැහැදිලිද? ඔය C4 ගහක ප්‍රභාසසනය නතර වුණානේ. දැන් ප්‍රභාසසනය ආරම්භ වෙන්න හේතුව මෙන්න මේ ප්‍රතික්‍රියාව. මතක් කරන්න ගිය සතියේ කියලා දුන්නේ. ප්‍රතික්‍රියාව හරි. ප්‍රභාසසනය ආරම්භ වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවත් එක්ක මේකත් එක්ක. ඒතර මේක සිද්ධ වෙන්නේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙච්ච නිසා. ඒ නිසා මේ C4 ශාකයක් කල්පනා කරා හරි C4 ශාකයක් කල්පනා මම නිකන් එහෙම කියන්නේ C4 ශාකයක් උපක්‍රමශීලී වුණා රුබිස්කෝ කියන එන්සයිම් එකයි ඔක්සිජන් කියන කෙනයි අවකාශමය වශයෙන් වෙන් කරා. මතකද? C4 ශාකයක ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ සෛල දෙකක් ඇතුලේ. මේ බලන්න. මේ එදා කරපු දේවල්. හරි. මොකද්ද සෛල දෙක? එකක් මෙන්න මෙයා. මේකට කිව්වේ පත්‍ර මධ්‍ය සෛල. පත්‍ර මධ්‍ය සෛලයක හරිත ලවයස්සේ තමයි ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මතකද? හරි. ඒතර මෙතන තමයි ඔක්සිජන් හැදෙන්නේ. මෙතනින් ඔක්සිජන් හැදෙනවා. මේ තියෙන්නේ මතක ඇතිනේ මේ සෛලම ෆ්ලෝයම. මං කියවනේ මේ උගන්වනවනේ මේ ළමයි හොඳේ. වැරදි හිතන්න එපා. මේ තියෙන්නේ කලාප කොපු සෛල. කලාප කොපු. කලාප කොපු සෛලවලත් හරිත ලව තියෙනවා. ඒ හරිත ලව ASCII තමයි කැල්වින් චක්‍රය සිද්ධ වෙන්නේ මතකද? ඒතර පත්‍ර මධ්‍ය සෛල බාරගත්තා මම ඔක්සිජන් නිපදවන ආලෝක ප්‍රතික්‍රියාව කරන්නම්. කලාප කොපු සෛල බාරගත්තා මම රුබිස්කෝ මැදිහත් වෙන රුබිස්කෝ එන්සයිම් එක මැදිහත් වෙන කැල්වින් චක්‍රය කරන්න. එතකොට මේ බලන්න රුබිස්කෝ කියන එන්සයිම් එක ඉන්නේ මෙතන මේ පැත්තේ. මෙතන තමයි රුබිස්කෝ ඉන්නේ. ඒතර රුබිස්කෝ කියන එන්සයිම් එකයි ඔක්සිජනුයි අවකාශමය වශයෙන් මොනවා වෙලා තියෙන්නේ? වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න තියෙන අවස්ථාව අඩුයි. තේරුණාද? කොබන්න මේක පැහැදිලියද උස්සන්න බලන්න. මේක ගිය සතියේ බොහොම සරල තැන ඉඳලා උඩට කියලා දුන්නා මම. හරි. එදා හිටපොය දන්නවා අද මේ සර් කරන්නේ උගන්වන එක නෙමෙයි කියලා. හරි. දැන් අපෙන් අහනවා ඇයි C4 ගහක ප්‍රභාසසනය සිද්ධ වෙන්නේ නැත්තේ? පළවෙනිම හේතුව තමයි රුබිස්කෝ එන්සයිම් එක අවකාශමය වශයෙන් වෙන් කළා. හරි. රුබිස්කෝව ඔක්සිජන්ගෙන් ඈත් කරලා තියෙනවා. පැහැදිලිද? ලියන්න පළවෙනි එක රුබිස්කෝ එන්සයිමය අවකාශමය වශයෙන් වෙන් කිරීම. එහෙම නැත්නම් වෙන්ව පැවතීම. රුබිස්කෝ එන්සයිමය අවකාශමය වශයෙන් වෙන්ව පැවතීම. හරි. කොබන් ලියපු ඇද සම්බන්? රුබිස්කෝ එන්සයිමය අවකාශමය වශයෙන් වෙන් වෙලා. හරි. අන්න එහෙම ආවනම් හොඳයි. බලන්න අනිත් දේ. දැන් ප්‍රභාසසනය සිද්ධ වෙන්න මුල්ම හේතුව විදිහට අපි දැක්කේ රුබිස්කෝ කියන එන්සයිම් එක වටා. හරි. ඔක්සිජන් සාන්ද්‍රණය එන්න වැඩි වෙනවා. හරි. ඒතර කාබන් ඩයොක්සයිඩ් පරාද වෙනවා. ඔක්සිජන් තමයි රුබිස්කෝ එන්සයිම් එකෙන් RUBP එක්ක සම්බන්ධ කරවන්නේ.
හරි. ඒ නිසා C4 ශාක කල්පනා කරා මෙන්න මෙහෙම උපක්‍රමයක්. ඔයා හොඳට බලන්න. මෙන්න මේ කලාප කොපු සෛලවල බලන්න අපි එදා ඇඳපු ෂෝට් නෝට් සෙට් එක. මේ කලාප කොපු සෛල ඇතුලේ විශේෂ අභ්‍යන්තර ප්‍රතික්‍රියාවක් මගින් CO2 නිපදවනවා. මතකද? මෙතන පයිරුවේට් කියලා එක්කෙනෙක් හැදෙනවා. ආයි මෙතන CO2 හැදෙනවා. කොබන් එක දැකපු ඇතුස්සන්න බලන්න. මෙන්න මේ කලාප කොපු සෛලවල අභ්‍යන්තර ප්‍රතික්‍රියාවක් මගින් CO2 හදනවා. ඒ CO2 තමයි මෙතන කැල්වින් චක්‍රයට යොමු කරන්නේ. පැහැදිලිද? අපි ඔකට කිව්වා CO2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණය කියලා. හරි? මතකද? කලාප කොපු සෛලේ ඔයා බලන්න ඔයාගේ පොත. ඒකටනේ අපි දැන් දවස් දෙකක් මේ පිළිවෙලට A to Z උගන්වගෙන. හරි? ෂෝට් නෝට්ස් ගැහුවේ ඒවටනේ. ඉතින් ඔයා මොකටද ගැහුවේ? ඔයා ප්‍රයෝජන තියෙන්නේ. හරි? කලාප කොපු සෛලේ ඇතුලේදී ඔයා හොඳට බලන්න මැලේට්, ඇස්පාටේට්, පයිරුවේට් බවට පත් වෙනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඒ කලාප කොපු සෛලේ හරිත ලවයස්ට රිංගනවා. එතකොට කලාප කොපු සෛල හරිත ලවය ඇතුලේ වැඩිපුර රැඳෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. පැහැදිලිද? ඒතකොට රුබිස්කෝ කියන එන්සයිම් එක වටා නිතරම කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ඒක රාශී කරවනවා. එතකොට ඔක්සිජන් අර උඩින් ආවත් රුබිස්කෝ වටා දිනන්නේ නැහැ. මං කියන්නේ පැහැදිලිද? මේ උඩින් ඔක්සිජන් ආවත් රුබිස්කෝ කියන එන්සයිම් එක වටා ඔක්සිජන්ට එකතු වෙන්න බෑ. වැඩිපුර ඉන්නේ කාබන් ඩයොක්සයිඩ්. එතකොටත් ප්‍රභාසසනේ නතර වෙනවා. පැහැදිලිද? ලියන්න දෙවෙනි හේතුව. දෙවෙනි හේතුව ලියන්න රුබිස්කෝ වටා. හරි. C4 ගහක ප්‍රභාසසනේ නතර වුණේ ඇයි? ලියන්න රුබිස්කෝ වටා CO2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණයක් පැවතීම. ලියන්න රුබිස්කෝ වටා CO2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණයක් පැවතීම. හරි. කොබන් මේ දෙක ලියපු ඇද උස්සන්න බලන්න. ඒ දෙකම හරි. එක හොඳටම කරා ඒ දෙක. හොඳටම කරා කියන්න ඕනේ නැහැ. ඒ වචනේ වැඩි භාවිතා කරන්නේ නැහැ. හරි. මිනිස්සු වෛර කරන වචන දෙකක් මේක. හරිද? දැන් හරිනේ ටික. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 ප්‍රභාසසනේ අවාසි දෙකක් සඳහන් කරන්න. ඕක ගොඩක් ජනප්‍රිය ප්‍රශ්නයක්. අපි එදත් ඔය ප්‍රශ්නේ ලිව්වනේ. ප්‍රභාසසනේ අවාසිදායක දේවල් මොනවද? ඉතින් ලියන්න. නිපද වෙන 3PGA ප්‍රමාණය 150කින් අඩු වීම. කොබන ලියපු ඇද සම්බන්ධ? නිපද වෙන 3PGA ප්‍රමාණය 150කින් අඩු වීම. තව ලියන්න. ශාකයට විෂදායි 2-ෆොස්ෆෝග්ලයිකොලේට් නිපද වීම. හරි. එදා මම ලිව්වනේ කොබන් එදා ලිව්ව නේද කොබන් අතුස? ඒ ටික ලිව්වනේ. අපි එදා වෙනම ප්‍රශ්නයක්ත් ලිව්ව නේද? හරි. එහෙනම් ඒ ටික ලියන්න උතන. ශාකයට විෂදායි 2-ෆොස්ෆෝග්ලයිකොලේට් නිපද වීම. හරි. ආයි ලියන්න. ඵලදායීතාව අඩු වීම. නිෂ්පාදකතාවය අඩු වීම. තව ලියන්න. හරි. ශුද්ධ කාබන් ලාභය ඉවත් වීම. දැන් ඔයා මගෙන් අහුවොත් ශුද්ධ කාබන් ලාභය ඉවත් වීම මොකද්ද කියලා වහාම දෙවෙනි දවසේ කරපු ටික බලන්න. එදාව හොඳට පැහැදිලි කරා. ශුද්ධ කාබන් ලාභය ඉවත් වීම. තව ලියන්න CO2 හානි වීම. හරි. ඕවා තමයි ප්‍රභාසසනේ අවාසිදායක තත්ත්ව. ඒ කියන්නේ අවාසිදායක බලපෑම්. හරි. ගහට සිද්ධ වෙන අවාසි ටික ඔය තියෙන්නේ. හරි. අහනවා රෝම ඉලක්කම් 5න් ක්‍රාන්ස් ව්‍යුහය කියන්නේ මොකක්ද කියලා. ක්‍රාන්ස් පටක ව්‍යුහය කියන්නේ මේ C4 ගස්වල. හරි. ඔයාලගේ රිසෝස් බුක් එකේ කොතනකදීවත් මේ අර්ථ දැක්වීම නැහැ. සනාල කලාපයේ තියෙනවනේ. ඒ කියන්නේ සෛලම සහ ප්ලෝයම. මේ C4 ගස්වල සෛලම ප්ලෝයම කියන සනාල කලාපය වටේට එකිනෙකට වෙනස් හරිත ලව වර්ග දෙකක්. මේ බලන්න. මේ හරිත ලවය ගත්තහම පත්‍ර මධ්‍ය සෛල තුල තියෙන හරිත ලවය ගත්තහම එයාගේ තෛලකොයිඩ පටල හරිම ප්‍රබලයි. තෛලකොයිඩ පටල හොඳින් වර්ධනය වෙලා තියෙනවා. අපි කියනවා ග්‍රැනා හොඳින් වර්ධනය වෙලා තියෙනවා. එයා හැඩ ගැසිලා තියෙන ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා.
පැහැදිලිද? right. මේ තියෙන්නේ කලාප කොපු සෛල. එයාගේ හරිතලවයේ ඇතුලේ ග්‍රැනා දුර්වලයි. එයා හැඩ ගැහිලා තියෙන ආලෝක ප්‍රතික්‍රියාව කරන්න නෙමෙයි. හරි. කොටින්ම එයාගේ ප්‍රභා පද්ධති දෙක කියන එක නැහැ. හරි. ඒ කියන්නේ අර ජලයේ බිඳිලා ඔක්සිජන් හදන ප්‍රභා පද්ධති જાතිය මෙයාලගේ නැහැ. තෛලකොයිඩ පටලයක් දෙකක් මෙතන තියෙන්න පුළුවන්. නමුත් ඒවත් දුර්වලයි. ඒ කියන්නේ ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නෙම නැති තරම් මෙතන මෙයා හැඩ ගැසිලා තියෙන්නේ රුබිස්කෝ එන්සයිම් එක තියාගෙන කැල්වින් චක්‍රය කරන්න. එතකොට ඔයාලට පේනවා සනාල කලාපයේ වටා එකිනෙකට වෙනස් හරිත ලව වර්ග දෙකක් දරන සෛල වර්ග දෙකක් වලයක් ලෙස වලල්ලක් ලෙස සනාල කලාපයේ වටා පිහිටනවා. අපි ඕකට තමයි කියන්නේ ක්‍රාන්ස් පටක ව්‍යුහය කියලා. පැහැදිලිද? ලියන්න මම මේ කියන උත්තරේ මේක එන එකක් නෑ. ඔය මේ වගේ විභාග වලට එන්නේ නැහැ. ලියන්න එකිනෙකට වෙනස් හරිත ලව වර්ග දෙකක් දරන එකිනෙකට වෙනස් හරිත ලව වර්ග දෙකක් දරන සෛල වර්ග දෙකක් එකිනෙකට වෙනස් හරිත ලව දරන සෛල වර්ග දෙකක් හරි එකිනෙකට වෙනස් හරිත ලව දරන සෛල වර්ග දෙකක් සනාල කලාපය වටා වලයන් දෙකක් ලෙස පිහිටීම. හරිද? මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ අර ඔක්සිකරණය වෙන කෙනා විදිහට ATP ගන්න බැයිද? ළමයි ATP ADP බවට පත් වෙන තැන ඔය ඕවා ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා නෙමෙයි හරිද? ATP ADP බවට පත් වීම ඒක ඔක්සිකරණ ඔක්සිහරණ ඒ වර්ගෙට යාව දාන්න එපා හරි. ඔක මේ මෑත කාලේ MCQ එකක් තියෙනවා පාස් පේපර් එකක. ඒවා එතනට ගන්න එපා. ඒක එහෙම ඒවා නෑ. ඒක අයින් කරන්න. ඒ කියන්නේ ATP ADP උත්තර ගන්න බෑ. ඒබැයි ඔක්සිකරණ ඔක්සිහරණයක් නෙමෙයි වෙන කතාවක් ඒ තියෙන්නේ. හරි. ගන්න ඊට පස්සේ කැපිටල් C පහත වගුව පුරවන්න මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ අර C3 ශාක සහ C4 ශාක කියන වගුවෙන්. හරිද? අපෙන් අහනවා උක්ෂාකය තිරිඟු ශාකය ඔක්කොටම කලින් බලන්න ඕන බඩේරිඟු කියලා කියන්නේ C4. එතන ලියාගන්න C4 කියලා. එයා C4. හරි. තිරිඟු ශාකයේ C3. දැන් අපිට බලන්න පුළුවන්. උක්ෂාකයේ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේ වාර ගාන 2යි. බඩේරිඟු වල මේ බඩේරිඟු නෙමෙයි අතන තියෙන්නේ මේ තිරිඟුනේ තිරිඟු. හරි. දීලා තියෙන්නේ උක්ෂාකය උක් කියන්නේ ඊට පස්සේ බඩේරිඟු කියන්නේ ඒවා ඇවිල්ලා C4 ගස්. හරි. ඔතන උක් කියන්නේ C4. හරි. ඊට පස්සේ ඔයාලා දන්නවා අර wheat barley තිරිඟු කියන්නේ පාම් පිටි හදන්නේ wheat plant එක. හරි. wheat කියන්නේ WHEAT wheat මේවා මේ තිරිඟු බඩේරිඟු නෙමෙයි ඈ. බඩේරිඟු කියන්නේ සියාමේස්. බඩේරිඟු කියන්නේ අර ලංකාවේ වැවෙන එක. නේද? බඩේරිඟු ඇවිල්ලා උක්ෂාකය ඇවිල්ලා ඒවා C4 ගස්. එහා පැත්තේ තියෙන තිරිඟු කියන්නේ C3. පොඩ්ඩක් බලන්න පොත දිගේ අරගෙන C3 C4 වගුව. එතකොට ඕක තේරෙනවා. හරිද? ඊළඟට අහනවා CO2 ප්‍රතිග්‍රාහකයා කවුද? උක්ෂාකයේ. උක්ෂාකයේ CO2 ප්‍රතිග්‍රාහකයෝ දෙන්නෙක් ඉන්නවා. පළවෙනි එක්කෙනා තමයි ලියන්න PEP. දෙවෙනි එක්කෙනා RUBP.
උක්ෂාකයේ CO2 තිර කරන අල්ල ගන්න දෙන්නෙක් ඉන්නවා. පළවෙනි එක්කෙනා PEP, දෙවෙනි එක්කෙනා RUBP. කොබන්න දෙකම ලියපුවද උසන්න? දෙකම ලිව්වා. අන්න හරි. C3 ගස්වල ඉන්නේ RUBP පමණයි. ලියන්න RUBP කිය. CO2 තිර කිරීමට අවශ්‍ය එන්සයිම. උක්ෂාකයට CO2 තිර කරන්න එන්සයිම්ස් දෙකක් ඕන. පළවෙනි එක අතන අපි ලියමු PEP කාබොක්සිලේස්, දෙවෙනි එක රුබිස්කෝ. පළවෙනි එක PEP කාබොක්සිලේස්, දෙවෙනි එක රුබිස්කෝ. හරි. තිරිඟු වලට රුබිස්කෝ පමණයි. හරි. කොබන්න මේක ඉවරයි තුස්සම මේ ප්‍රශ්න කැලිටි ඉවරයි. හරි. එහෙනම් හොඳයි. හරි. ඔයාලට ටිකක් මේක හොඳයි දෙය කියන්නේ ඔය ප්‍රභා සංශ්ලේෂණ සෙට් එක දැන් වෙනදට වැඩිය හැන්ඩල් කරන්න පුළුවන්ද? වෙනදට වැඩිය Taman දැනුවත්ද? ඒ කියන්නේ මේ වෙනදට වැඩිය කියවුවාම මේක තේරෙනවද? හරි. ප්‍රශ්නයක් දුන්නාම මේක හිර වෙන්නේ නැතුව උත්තරය මොකක්ද කියන එක කියන්න පුළුවන්ද? අන්න එහෙමනම් ඔයාලා මේක ඇතුලේ මේ ගත වෙච්ච මේ දවස් 3 දැන් මේ අද 3 වෙනි දවස් අපි පැය 2කමාර සෙෂන්ස් දෙකක් කරා. අද සාමාන්‍යයෙන් පැය එකමාරක් වගේනේ අද. හරි. එතකොට ඔක්කොම පැය 6මාරක් වගේ ඇතුළතදී තමන් සැලකිය යුතු වැඩ ටිකක් කරගෙන තියෙනවා. හරි. ෂෝට් නෝට්ස් ගහගෙන වැදගත් ෆැක්ට්ස් ලියාගෙන මේ වගේ පොඩි ප්‍රශ්නාවලියක් කරලා පොඩි රීකැප් එකකුත් ආයි කරගෙන හරි තියරි පොතත් බලලා හරි ෂෝට් නෝට් සෙට් එක ලියලා ඒවා ඉරි ගහන ඒවා කරගෙන තරු දාන ටික කරලා එහෙම ආවනම් තමන් හොඳයි ඇත්තටම මේක. හරි. ඒ වාර විභාගත් නේ. හරි විභාගෙට තව බොහොම ටික කාලයයි තියෙන්නේ. ඒතර මේ යට ගියාව මතක් කරගන්න එක හරි වටිනවා. 23 අය ගැන වැඩිපුර කතා කරන්නේ නැති තරම්. හරි. ඉතින් මේ ඒ වෙලාවක තමයි ඔයාලා මෙහෙම හම්බුනේ. රෝමිලක්කම් 2 C4 ශාකවල පහත යාන්ත්‍රණ සිදුවන සෛල වර්ග සඳහන් කරන්න. කාබොක්සිල්කරණය කියන එක තේරුම මොකද්ද? කාබොක්සිල්කරණය කියන එකේ තේරුම තමයි කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම. එතකොට C4 ගහක කාබන් ඩයොක්සයිඩ් තිර වෙනවා තැන් දෙකක. එකක් තමයි පළමු CO2 තිර කිරීම පත්‍ර මධ්‍ය සෛලයේ සයිටොසොලය. ලියන්න උත්තරේ. අහන්නේ සෛල වර්ග අහන්නේ ලියන්න. කාබොක්සිල්කරණයට ලියන්න පත්‍ර මධ්‍ය සෛල. ආයි උත්තරයක් ලියන්න කලාප කොපු සෛල. ඒ කලාප කොපු සෛලයේ හරිත ලවය ඇස්සෙත් දෙවනි වතාවට CO2 තිර වෙනවා. බලන්න තමන් ඇන්ද ෂෝට් නෝට්ස්. හරි. ඊට පස්සේ අහනවා මේ C4 ශාකයක ජල විච්ඡේදනය. ළමයි ජල විච්ඡේදනය වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාවෙන්. ඒතර C4 ශාකයක ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පත්‍ර මධ්‍ය සෛලවල හරිත ලවයනේ. මෙතන වෙන්නේ. මෙන්න මේක ASCII වෙන්නේ. එහෙනම් උත්තරේ ලියන්න පත්‍ර මධ්‍ය සෛලය. ඔක්සිජන් නිෂ්පාදනය වෙන්නේ එතනම තමයි. හරි ජලය බිඳෙන්නේ මෙතනනේ. එතන තමයි ඔක්සිජන් නිපදවෙන්නේ. මේ මෙතන එදාමත් මම කියලා දුන්නා මේ කලාප කොපු සෛලය ඇස්සේ තෛල කොයිඩ පටල හරිම දුර්වලයි. ග්‍රැනා දුර්වලයි. ප්‍රභා පද්ධති දෙක නැති තරම්. හරි. දුර්වලව වර්ධනය වෙච්ච ග්‍රැනා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා පුළුවන් තරම් කරලා තියෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන එක නවත්තන්නමයි. බැරි වෙලා ආලෝක ප්‍රතික්‍රියාව වුණොත් රුබිස්කෝ වටා ඔක්සිජන් එකතු වෙනවා. එතකොට ප්‍රභාසසනය කියන ශාකයට අවාසිදායක ක්‍රියාව වෙන්න නැඹුරු වෙනවා. දැන් C4 ගහ උනේ හරි පරිණාමයේ උනේම ප්‍රභාසසනය නැති කරගන්නේ. හරි. රෝමිලක්කම් 3 PEP කාබොක්සිලේස් එන්සයිමය රුබිස්කෝ එන්සයිමයට වඩා කාර්යක්ෂම වීමට හේතු දෙකක් සඳහන් කරන්න. ඔය රුබිස්කෝ කියන එන්සයිම් එකට වඩා PEP කාබොක්සිලේස් කියන එන්සයිම් එක කාර්යක්ෂමයි. හරි. මොකද්ද මේකට හේතුව? ඔය C4 ගහක පළවෙනි කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී තිබෙන PEP කාබොක්සිලේස් කියන කෙනා රුබිස්කෝටත් වැඩිය කාර්යක්ෂමයි. මොනවද හේතුව? තමයි ඇත්තටම ඕකට හේතුව මේකයි. මේ බලන්නකෝ. අපි නිකන් දකිමුකෝ. දැන් මේ RUBP එක්ක කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ කරවනවා. කවුද? රුබිස්කෝ. මේ බලන්න. මෙයා මේ වැඩේ කරනවානේ. හරි. එතකොට 3PGA හරි දෙකක් හැදෙනවා. 3PGA දෙකක් හැදෙනවා. මේකනේ වෙන්නේ. හරි.
දැන් රුබිස්කෝ ඕක කරනකොට PEP කාබොක්සිලේස් මොකද්ද කරන්නේ? ඔයාලට හොඳට මතක ඇති. PEP කාබොක්සිලේස් කරන්නේ අපි ඇතුළාන්තයට ගියොත් PEP එක්ක බයිකාබනේට් එකතු කරනවා. එකතු කරලා ඔක්සලෝ ඇසිටික් අම්ලය හදනවා. මතකද? බයිකාබනේට්. මේ PEP කාබොක්සිලේස් කරන්නේ ඔය වැඩේ. මේ බලන්න. ඔයාලා තියරි පොත රිෆර් කරන්න පුළුවන් මෙතනදී. හරිද? මේ බලන්න. මේ මෙතනදී වෙන්නේ මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් නේ. PEP කාබොක්සිලේස් මේක කරන්නේ. හරි. ඔයාලට කියනවා මෙයාලගේ කාර්යක්ෂමතාවය වැඩි කියලා. ඔයාලට කියනවා රුබිස්කෝ කියන එන්සයිම් එකට වඩා PEP කාබොක්සිලේස්ගේ කාර්යක්ෂමතාවය වැඩි. මොකනවාද හේතු? ඇයි මෙයා කාර්යක්ෂම වෙන්නේ? පළවෙනිම හේතුව තමයි ළමයි සයිටෝසොලේ ඇතුලේ ළමයි කාබන් ඩයොක්සයිඩ් වලට වඩා වැඩිපුර තියෙනවා බයිකාබනේට්. හරි. සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ඇවිල්ලා වතුර දිය වෙලා බයිකාබනේට් අයනය හදනවා. එතකොට සෛලයක සයිටෝසොලේ වැඩිපුරම තියෙන්නේ බයිකාබනේට් අයන. 150කින් වැඩිපුර තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වලට වඩා බයිකාබනේට්ගේ ප්‍රමාණය 150කින් වැඩි. පැහැදිලිද? එතකොට PEP කාබොක්සිලේස් කියන එන්සයිම් එකේ කාර්යක්ෂමතාවයත් වැඩි. ඒ ඉතින් මේ PEP කාබොක්සිලේස් මැදිහත් වෙන්නේ බයිකාබනේට් සම්බන්ධ ප්‍රතික්‍රියාවකට. බයිකාබනේට්ගේ ප්‍රතිශතය වැඩි කියන්නේ ඒ එන්සයිම් එකේ කාර්යක්ෂමතාවය වැඩි. ඒතකොට රුබිස්කෝට වඩා PEP කාබොක්සිලේස් කියන එන්සයිම් එකේ කාර්යක්ෂමතාවය ගොඩක් වැඩි. ලියන්න පළවෙනි හේතුව. ලියන්න පළවෙනි හේතුව PEP CO2 වලට වඩා වැඩි වේගයකින් ලියන්න. PEP CO2 වලට වඩා වැඩි වේගයකින් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියා කිරීම. මේ ළමෙක් අහලා තියෙනවා තිරිඟු වල CO2 කීපාරක් තිර වෙනවද? දරුවෝ ඔය ප්‍රශ්නේ කරනකොට ඉස්සෙල්ලාම බලන්න ඕන තිරිඟු කියන්නේ C3 ගහක්. C3 ගස් වල කාබන් ඩයොක්සයිඩ් තිර වෙන්නේ එකම එක වතාවයි ඒ කැල්වින් චක්‍රයේදී. එච්චරයි. හරි. හොඳට බලන්න මේ දේවල් හරිද? ආයි සැරයක් අර වීඩියෝස් ඉල්ලගෙන පරණ දෙක බලන්න. හරි. ලියන්න බයිකාබනේට් අපෙන් අහනවනේ PEP කාබොක්සිලේස් එන්සයිමේ රුබිස්කෝ වලට වැඩිය කාර්යක්ෂම වෙන්න හේතු දෙකක්. ලියන්න පළවෙනි හේතුව PEP කාබන් ඩයොක්සයිඩ් වලට වඩා වැඩි වේගයකින් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියා කිරීම. මේ තියෙන පළවෙනි එක. හරි. මේ බලන්න දෙවෙනි එක තමයි මේ බලන්න දෙවෙනි එක තමයි හරි දෙවෙනි එක ඔයාලා දන්නවා මේ RUBP කියන කෙනා අවස්ථාවක් ආවොත් ඔක්සිජන් සමගත් එකතු වෙනවනේ. එකතු වෙනවා මෙන්න රුබිස්කෝ තමයි ඒකත් උත්ප්‍රේරණය කරන්නේ. හැබැයි ඔයාලා දන්නවා PEP කියන කෙනා එහෙම ඔක්සිජන් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ නිසාම මේ එන්සයිම් එකේ කාර්යක්ෂමතාවය වැඩි. ලියන්න දෙවෙනි එක. දෙවෙනි එක ලියන්න. PEP ඔක්සිජන් සමග බන්ධුතාවයක් නොමැති වීම නිසා. PEP ඔක්සිජන් සමග බන්ධුතාවයක් නොමැති වීම නිසා. කොබන් ඔය දෙක ලියපු ඇත උස්සන්න බලන්න. හරි. එතකොට අපිට පේනවා මේ එන්සයිම් එකේ එෆිෂන්සි එක කාර්යක්ෂමතාවය වැඩි. ළමෙක් අහනවා ඔක්සිජන් නිපදවන සෛලය මොකද්ද? ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ C4 ගහක කවුද? පත්‍ර මධ්‍ය සෛලය. හරිද? ඇයි මෙතනනේ දරුවෝ ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ? ඉතින් ආලෝක ප්‍රතික්‍රියාවේදී ඔක්සිජන් හැදෙන්නේ. ඒක ඔයාලා කල්පනා කරන්න ඕන. හරිද? නිකාං මේ ලියන්නම් වාලේ ඔහේ ඔළුව කසකස ඔහොම මේ වැඩේ කරන්න බෑ. හරි ඔයාලා පරණ දේවල් මේ ෂෝට් නෝට්ස් ගැහුවේ ඇයි මේවා බලන්න. පත්‍ර මධ්‍ය සෛල මම ලියලා ඇත්තේ මේවා. පත්‍ර මධ්‍ය සෛලස්සේ තමයි ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ. පත්‍ර මධ්‍ය සෛලයේ හරිත ලවයස්සේ ආලෝක ප්‍රතික්‍රියාව. එතකොට එතන තමයි ඔක්සිජන් හැදෙන්නේ. ආලෝක ප්‍රතික්‍රියාවක හැදෙනවා කියන එක ආලෝක ප්‍රතික්‍රියාවක ඔක්සිජන් හැදෙනවා කියන එක
මීට කලින් ෆස්ට් ඩේ එක පළවෙනිම දවසේ ගන්නපු දේ. තාම අපි මේක කරේ දවස් 3යි මේ අද 3 වෙනි දවසේ. හරි ඒ නිසා මේවා අමතක කරගන්න එපා. මේවා ලින්ක් කර කර යන්න දිගට. දවසකදී ඉගෙන ගන්න දේවල් හරි ෂෝක් මම දැන් කෙටි ක්‍රමයකින් මේවා ඉගෙනගෙන තියෙන්නේ හොඳ මේ ඉක්මනට ඉගෙන ගත්තා. ඊට පස්සේ මේකේ වැදගත් කරුණු සහ හොඳට කියලා දුන්නා. එහෙම සතුටු වෙලා හරියන්නේ නැහැ. මේවා කන්ටිනියු කරන්න ඕන. දිගටම පවත්වාගෙන යන්න ඕන. අද දෙයක් ඉගෙන ගන්නවා පොත වහලා පැත්තකින් තියලා ඊළඟ දවසේ ඇවිල්ලා ආයි ඊළඟ දවසේ කොටස ඉගෙනගෙන එහෙම මේක කරන්න බෑ. හරි එහෙම කරන්න හදන නිසා තමයි ඔයාලට මේක හරියන්නේ නැත්තේ. හරිද? ඔයාලටම තේරෙන්න එපා මේක එහෙම කරන්න වැඩක් නෙමෙයි. මේක අර භාවනාවක් වගේ පළවෙනි ධානය ගන්නවා, දෙවෙනි ධානය ගන්නවා, තුන ගන්නවා. ඔහොම ඉස්සරහට යන්න ඕන. හරි එහෙම නැතුව අද චුට්ටක් කරනවා හරි ඉවරයි දැන් කියලා දමලා ගහලා ඊළඟ එක අලුත්ම එකක් කියලා. එහෙම යන්න බෑ. මේ පාඩම් එක ළඟ සහසම්බන්ධව යන්න ඕනේ. හරි? ඔය බැන්න නෙමෙයි. Tamanට මේ වැඩ කරන්න ඕන පිළිවෙල මම මේ කිව්වේ. පිළිවෙලක් තියෙන්න ඕන වැඩ කරන්නේ. බයින්නේ කොහොම ඊළඟ බයින්න තිබ්බ ඔයගොල්ලන්ට බැන්නහම පුළුවන් වෙනවා නම් ඉතින් මම බැන්නට ඔයාලට පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා බැනලා වැඩක් නැහැ. බලන්න ඊට පස්සේ රෝම ඉලක්කම් 4 C4 ශාකවල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණය කියන්නේ මොකද්ද? ඒක මෙන්න මෙතන තියෙන්නේ. මතකද අපි එදා කතා කරා කලාප කොපු සෛලවල. ලියන්න. C4 ශාකවල කලාප කොපු සෛල සයිටොසොලය තුලදී ලියන්න. C4 ශාක කලාප කොපු සෛල සයිටොසොලය තුලදී කියන මැලේට් ඇලයිරක් ඇස්පාටේට් පෙරලලා බලන්න දැන් මැලේට් ඇලයිරක් ඇස්පාටේට් පයිරුවේට් බවට පත්වේ. එහිදී CO2 පිටවේ. එහිදී CO2 පිටවේ. හරි. එහිදී CO2 පිටවේ. ඊළඟ ලියන්න. එලෙස පිටවන CO2 දැන් ඔයාලා බලන්න මම එදා ඇන්දෝපු C4 පතේ පෙරලා බලන්න. එතකොට මේක හම්බ වෙයි. එහිදී පිටවන CO2 කලාප කොපු සෛල හරිතලවය තුලට ගමන් කරයි. ලියන්න. එහිදී පිටවන CO2 කලාප කොපු සෛල හරිතලවය තුලට ගමන් කරයි. එහිදී පිටවන CO2 කලාප කොපු සෛල හරිතලවය තුලට ගමන් කරයි. හරි. එම හරිතලවය තුල තිබෙන රුබිස්කෝ එන්සයිමේ වටා සාන්ද්‍රගත වේ. හරි. එම හරිතලවය තුල තිබෙන රුබිස්කෝ එන්සයිමේ වටා සාන්ද්‍රගත වේ. හරි. ඕකට තමයි C4 ශාකයේ තියෙන CO2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණය කියලා කියන්නේ. හරි. ඔයා ලියන්න ඕන මෙච්චරයි. ඔයා ලියන්න C4 ඔන්න මම ආයෙ උත්තරේ කියනවා. C4 ශාකයක කලාප කොපු සෛල සයිටොසොලයේ දී මැලේට් ඇලයිරක් ඇස්පාටේට් පයිරුවේට් බවට පත්වේ. එහිදී කාබන් ඩයොක්සයිඩ් පිටවේ. ඔයා බලන්න C4 පතය දැන් පෙරලන්න එතනට. හරි. එහිදී CO2 පිටවේ. එම CO2 කලාප කොපු සෛල හරිතලවය තුලට ගමන් කරයි. ඒ තුල තිබෙන රුබිස්කෝ වටා ඒකරාශී වේ. හරි. කොබන්න එහෙම අදහසක් ලියලා තියෙන තුස්සන් බලන්න. මං ගෙදරදී ලියන්න කියලා උපදෙස් දුන්නා. හරි. ඒක ලිව්වා. ඒ අදහස ලියලා තියෙනවා නම් හරි උතන ඇත්තට. අපේ පොතේ කිසිම තැනක ඕක මොකක්ද කියලා හරියටම වාක්‍ය වලින් යනු කුමක්ද කියලා පැහැදිලි කරන්න. නමුත් ඔය අදහස තියෙනවා අපේ නෝට් එකේ. හරි. අන්තිම ප්‍රශ්නේ උතන C4 ශාකයක
කලාප කොපු සෛල හා පත්‍ර මධ්‍ය සෛල අතර ප්‍රධාන වෙනස්කම් දෙකක් අපි දැනටත් කියලා තියෙන ඉතින් ලියන්න. ඉස්සෙල්ලාම අහන්නේ කලාප කොපු සෛලනේ ලියන්න ඉතින්. කලාප කොපු සෛලවල හරිත ලවය තුල තෛලකොයිඩ පටල ඇලයිරක් ග්‍රැනා හොඳින් වර්ධනය වී ඇත. එහෙම නැත්නම් හොඳින් විකසනය වී ඇත. ලියන්න. පත්‍ර මධ්‍ය සෛලවල හරිත ලව තුල ග්‍රැනා ඇලයිරක් තෛලකොයිඩ පටල හොඳින් වර්ධනය වී ඇත. හරි. තව ෆැක්ට් එකක් ලියන්න. රුබිස්කෝ එන්සයිමේ ඊටාම අඩුවෙන් පිහිටයි හෝ නැත. මේ මෙතන ලියන්න ඕකටම ලියන්න. රුබිස්කෝ එන්සයිමය ඊටා අඩුවෙන් හෝ නැත. හරි. ඔය තමයි ප්‍රධානවම පේන වෙනසනේ. හරි. දැන් ලියන්න ඊළඟ එක. කලාප කොපු සෛල හරිත ලව තුල කලාප කොපු සෛල හරිත ලව තුල තෛලකොයිඩ පටල ඇලයිරක් ග්‍රැනා නැත. ඇලයිරක් ඊතා දුර්වලය. තෛලකොයිඩ පටල නැත. ඇලයිරක් ඊතා දුර්වලය. ඇලයිරක් තෛලකොයිඩ පටලවල PS2 නැත. හරි. ප්‍රභා පද්ධති දෙක නැහැ. තිබ්බොත් එහෙම ඔක්සිජන් නිපද වෙනවා. ඒක නවත්තන්න එපා. ඉතින් PS2 නැහැ. ආයි තව ලියන්න. නමුත් රුබිස්කෝ එන්සයිමය ඊටා හොඳින් ඇත. රුබිස්කෝ එන්සයිමය හොඳින්ම පිහිටයි. හරිද? right. හරි. ගන්න ඊට පස්සේ මේ පස්වෙනි පිටුවේ තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ කැපිටල් A සහ කැපිටල් B. අමාරුම වැඩිම ප්‍රශ්න තියෙන කොටස මම දැන් ඉවරයි ඇත්තට. දැන් ගන්න තුන්වෙනි ප්‍රශ්නේ තියෙන කැපිටල් A. හකෝ බලන්න දැන් මේ ප්‍රශ්නේ ඉවරයි අතොස්සන් බලන්න. මෙතෙක් කරපු ප්‍රශ්නේ කම්ප්ලීට්ම කරගත්තා. හරි කලබල වෙන්න එපා. තව ටික පොහොම පොඩි වෙලාවකින් ඉවර කරනවා මම. මම දන්නවා දැන් ඉස්කෝලේ පටන් අරන් ඔයාලා ඉස්කෝලේ යන්න ඕන. වේලාසන නිදි යන්න ඒක මම දන්නවා. හරි. මම ඒකම තමයි ප්‍රභා සංශ්ලේෂණයේ කොටස කලින්ම දවස් දෙකේ කළේ. ඒක තමයි වැඩිම තියරි තියෙන කොටස. හරිනේ. හරි. ගන්න ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ කැපිටල් A සහ කැපිටල් B මේ දෙක කළාම ඩිස්කෂන් එක ඉවරයි. හරි. ප්‍රභා සංශ්ලේෂක වර්ණක යනු මොනවද ප්‍රභා සංශ්ලේෂක වර්ණක? එදත් අපි ෂෝට් නෝට්ස් හැදුවා. දෘශ්‍ය ආලෝකය අවශෝෂණය කරන ද්‍රව්‍ය ලියන්න. දෘශ්‍ය ආලෝකය අවශෝෂණය කරන ද්‍රව්‍ය. දෙක ප්‍රභා ආරක්ෂණයේ වැදගත්කම කුමක්ද? එදා මම කියලා දුන්නා සමහර කැරටිනොයිඩ වර්ණකවලට පුළුවන් සූර්යාගෙන් පතිත වන අමතර අධික ආලෝකය අවශෝෂණය කරලා විසුරුවා හරින්න. ඒකේ ප්‍රයෝජනය තමයි බැරි වෙලාවත් අමතර අධික ආලෝකයක් වැටුනොත් ක්ලෝරොෆිල්ස් වලට ඩැමේජ් වෙනවා. හරි? දැන් ප්‍රභා ආරක්ෂණය නිසා ඒක වළකිනවා. එහෙම නැත්නම් ඔය අමතර අධික ආලෝක කිරණ වැටුනහම ඔක්සිජන් සමග ඒ වගේ දේවල් එකට ප්‍රතික්‍රියා කළා මොන හරි වෙලා අවසානයේ ශාකයට මේ හානිකර ඔක්සිකාරක සංයෝග හැදෙන්න පුළුවන්. ප්‍රභා ආරක්ෂණය නිසා ඒකත් නතර වෙනවා. right. බලන්න ප්‍රභා ආරක්ෂණයේ වැදගත්කම කුමක්ද? ලියන්න මේවා. මෙහිදී සමහර කැරටිනොයිඩ විසින් අමතර අධික ආලෝක ශක්තිය අවශෝෂණය කර විසුරුවා හරි. ඉස්සෙල්ලා මේක ලියන්න. සමහර කැරටිනොයිඩ විසින් අමතර අධික ආලෝක ශක්තිය අවශෝෂණය හා විසුරුවා හරි. දැන් ලියන්න. එම නිසා ක්ලෝරොෆිල් වලට සිදුවන හානිය වැළකේ.
එම නිසා ක්ලෝරොෆිල් වලට සිදුවන හානිය වැළකේ. ඊළඟ ලියන්න ප්‍රතික්‍රියාකාරී ඔක්සිකරණ අණු නිපදවීම වැළකේ. ප්‍රතික්‍රියාශීලී ඔක්සිකාරක අණු නිපදවීම වැළකේ. හරිද ඒක? දැන් දීලා තියෙන ප්‍රස්ථාරයක් ඒ ප්‍රස්ථාරය හඳුනා ගන්න හරිම ලේසි. අපි එදා පැහැදිලි කරා ඒ ප්‍රස්ථාර මොනවද කියලා. මතකද? මුල හරිය කඳු පන්තියක් වගේ තියෙන්නේ කැරටිනොයිඩ්. නම් කරගන්න එයා කැරටිනොයිඩ් කියලා. කෙළවරේ උසම කන්ද තියෙන්නේ ක්ලෝරොෆිල් A වලට. කෙළවරේ උසම කන්දක් තියෙන්නේ ක්ලෝරොෆිල් A. කෙළවරේ මිටි කන්ද තියෙන්නේ ක්ලෝරොෆිල් B. කෙටි ක්‍රම වලින් අපි ඒවා මතක තියාගත්තා. ඊට ඒවට හේතුත් මම පැහැදිලි කරලා දුන්නා. ඇයි අර මේ තරංගායාමයේ 600 700 කියන කලාපය ඇතුලේ ක්ලෝරොෆිල් A වල ප්‍රස්ථාරේ උඩ ගියේ. හරි ඒකට හේතුව පැහැදිලි කරලා ඇති. ගිය සතිවල. ඒ ළමයි අර ආලෝක ප්‍රතික්‍රියාවේ ඉන්න P680 P700 ඔය P680 P700 කියන්නේ මොනවද? ඒකේ තේරුම තමයි මේ ක්ලෝරොෆිල් A P680 P700 කියන ක්ලෝරොෆිල් A ලා කැමති නැනෝමීටර් 680ට. කැමති නැනෝමීටර් 700ට. පැහැදිලිද? එතකොට ඒ හරිය තමයි ක්ලෝරොෆිල් A ගේ උස වැඩි වෙන්න ඕනේ. තේරුණාද? කොබන් එක පැහැදිලියට උස්සන්න බෑ. එදා මම ඔක කියලා දුන්නා, මතක් කරලා දුන්නා. හරි. අවසානයේ ප්‍රස්ථාරේ 600 700 අතර උස හරි උසින් වැඩි වෙන්න ඕන ක්ලෝරොෆිල් A ප්‍රස්ථාරය. ඇයි ළමයි මේ ප්‍රභා පද්ධති වල අපි ඉගෙනුවා P680 ක්ලෝරොෆිල් A අණු යුගලය. P700 ක්ලෝරොෆිල් A අණු යුගලය. ඒතර ක්ලෝරොෆිල් A ලා වැඩිපුර කැමති 600 700 කියන පරාසයට. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න අපි මේ ප්‍රස්ථාර ටික නම් කරා. මේ පෙන්නලා තියෙන්නේ මොකද්ද? මේ තියෙන අවශෝෂක වර්ණාවලිය. ඒක දන්නවා. ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙන ප්‍රධානතම වර්ණකය මොකද්ද? උත්තරේ ක්ලෝරොෆිල් A. රෝමිලක්කම් 5 අවශෝෂක වර්ණාවලිය යනු කුමක්ද? මොකද්ද අවශෝෂක වර්ණාවලියෙන් පෙන්වන්නේ? ඒ තරංගායාම යටතේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් හරිද? සූර්යාලෝකයේ තිබෙන විවිධ තරංගායාම යටතේ හරි ප්‍රභා සංශ්ලේෂක ඒ වර්ණකයන් විසින් ආලෝකය අවශෝෂණය කරන ප්‍රමාණයන්නේ මොන තරංගායාමද ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් වැඩිපුර උරා ගන්න. ඕක තමයි මේ ප්‍රස්ථාරයෙන් පෙන්නන්නේ. පැහැදිලිද? අලියන් උත්තරේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් විවිධ තරංගායාම වලදී ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් විවිධ තරංගායාම වලදී ආලෝකය අවශෝෂණය කරන සාපේක්ෂ ප්‍රමාණය දක්වන ප්‍රස්ථාරය. හරි. ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් විවිධ තරංගායාම වලදී ආලෝකය අවශෝෂණය කරන සාපේක්ෂ ප්‍රමාණය දක්වන ප්‍රස්ථාරය. හරි හරිම ලේසි. ඔතන ඔය ප්‍රස්ථාරය ළඟ ලියලා තියාගන්න 2005 A level structured කියලා. 2005 අවුරුද්දේ තමයි අන්තිමටම ඔය ප්‍රස්ථාර දෙක ආවේ. හරි. අවශෝෂක වර්ණාවලිය සහ ක්‍රියා වර්ණාවලිය. ක්‍රියා වර්ණාවලියෙන් ඔප්පු කරන්නේ මොන තරංගායාම යටතේදීද ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩිපුර තියෙන්නේ. හරි. එදා අපි ඔය ගලා පළවෙනි දවසේ කියලා. අන්තිම ප්‍රශ්නය අද. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ශූන්‍යෂ්ටිකයෝ කවුද? ප්‍රාග්ඥෂ්ටිකයෝ කවුද? ප්‍රභා සංශ්ලේෂණය කරන ශූන්‍යෂ්ටිකයෝ ලියන්න හරිත ශාක, ඇල ඉරක්, ඇල්ගී, හරිත ශාක, ඊළඟට ඇල්ගාව්, ඇල ඉරක්, මෙන්න මෙයා ලියන්න යුග්ලෙන. මෙයාටත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. යුග්ලෙන.
සයිලයක සයිලප්ලාස්මේ ද්‍රාවණගතව පවතින කාබනේට් සාන්ද්‍රණය CO2 සාන්ද්‍රණයට වඩා වැඩිවීමට හේතුව කාබන් ඩයොක්සයිඩ් වලට වඩා හොඳට කාබනේට දිය වෙන එකද? CO2 වලට වඩා කාබනේට දිය වෙන එකද? නෑ, ඒක නෙමෙයි නේද කියන්න ඕන. පත්‍රයට ඇතුළු වෙච්ච කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වෙනවා. දිය වුණාම කාබන් බයිකාබනේට් අයන වැඩිපුර හැදිලා තියෙනවා. හරි. නිදහස් වායුව විදිහට CO2ත් ඉන්නවා. හරි. නමුත් වැඩිපුර තියෙන්නේ බයිකාබනේට්. ඔය මිනිස්සුන්ගේ රුධිරය ඔයාලා බලන්න දැන් ඉස්සරහට සත්‍ය පාඩමේ එහෙම කරන්න ගියාම අපේ රුධිරය ඇතුලේ පවා ළමයි කාබන් ඩයොක්සයිඩ් 70%ක්ම දිය වෙලා ඉන්නේ බයිකාබනේට් විදිහට. පැහැදිලිද? 70%ක් ඉන්නේ බයිකාබනේට් විදිහට. 107ක වගේ ප්‍රමාණයක්. ඔයාලන් රිසෝස් බුක් තියෙනවා නම් රුධිර සංසරණයේ නෝට් එක අරන් බලන්න. 107ක ප්‍රමාණයක් නිදහස් වායුව විදිහටත් ඉන්නවා. රුධිරය ඇතුලේ වායුව විදිහටත් 107ක් ඉන්නවා. 70%ක් ඉන්නේ බයිකාබනේට් විදිහට. ඔය අහන කතාව වැරදි කියන්නේ. ඔය අහන එක ඔය අදහස වැරදි. CO2 පත්‍රයට ඇතුළු වෙනවා, වතුරේ දිය වෙනවා, කාබොනික් අම්ලය හැදෙනවා, ඒක විඝටනය වෙනවා, බයිකාබනේට් අයන හැදෙනවා. එයාලා තමයි වැඩිපුර ඉන්නේ. නමුත් CO2 වාතය විදිහටත් නිදහසේ ඉන්න පුළුවන් සෛල ඇතුලේ. හරි? සූනෙස්ටිකියෝ ටික හරිනේ හරිත ශාක, ඇල්ගාවෝ, ඇල්ගී වර්ග, ඊළඟට යුග්ලෙනා මේ වගේ අය. ප්‍රාග්නෙස්ටිකියෝ ප්‍රභා සංශ්ලේෂණය කරන ප්‍රාග්නෙස්ටිකියෝ තමයි කවුද? ලියන ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියාවන්. ඇලෙයිරක්. සයනොබැක්ටීරියාවන්. ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියාවෝ. ඔය තව ඉස්සරහට උගන්වන්නම් මයික්‍රෝබයොලොජි පාඩමේ ඔය ඉන්නවා දම් සල්ෆ කියලා ඉන්නවා. හරිත සල්ෆ බැක්ටීරියා ඒවා තව ඉස්සරහට කියලා දෙන්න. ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා. මතකයි නේද? එයාලගේ බැක්ටීරියා ක්ලෝරොෆිල් කියලා වර්ණකයක් තියෙනවා. කොබන් එක මතකයි? ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියාවන්ගේ බැක්ටීරියා ක්ලෝරොෆිල් කියලා වර්ණකයක් තියෙනවා. මතකයි ඉන්නේ. හරි. සහ සයනෝ බැක්ටීරියාව. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන ප්‍රාග්නෙස්ටික උදාහරණ. හරි. අධික ආලෝක තීව්‍රතාව වලින් ආරක්ෂා වීමට ශාකවල තිබෙන ව්‍යුහමය අනුවර්තන දෙකක් සඳහන් කරන්න. ප්‍රභා සංශ්ලේෂණ නෝට් එකේ අන්තිමම කොටසේ බලන්න මේක තියෙනවා. ඝන උච්චර්මය. ලියන්න එකක් ඝන උච්චර්මය. උච්චර්මය කියලා කියන්නේ ඔය ශාක පත්‍රවල අපිචර්මය මත තිබෙන කියුටීන් ඉටි වගේ වෑන් හැදිච්ච ලේයර් එකක්, ස්තරයක්. ඝන උච්චර්මය. සූනෙස්ටිකෙක් විදිහට ක්ලෝරොෆයිටා ලියන්න පුළුවන්ද? පුළුවන්. ඉතින් දැන් ක්ලෝරොෆයිටා කියන්නේ ඇල්ගී නේ ළමයි. කොළ පාට ඇල්ගී, හරිත ඇල්ගී. සියලුම ඇල්ගාව ප්‍රභා සංශ්ලේෂකයි. හරි. රතු ඇල්ගී, රන්වන් දුඹුරු ඇල්ගී, ඊට පස්සේ හරිත ඇල්ගී. හරි. මේ අය ප්‍රභා සංශ්ලේෂකයි. එහෙනම් පොදු විවෘතව ලියන්න. හරිද? ඒ කියන්නේ මේ පොදු උත්තරය ලියන්න සියලු ඇල්ගාව. ඝන උච්චර්මය. අනිත් එක තමයි අපිචර්මීය කේශර. සමහර අයගේ මෙහෙම බූව තියෙනවා මේ. අපිචර්මීය කේශර. මේ තියෙන්නේ. මේවට ට්‍රිකෝම කියලා ඔන්නම් සලකන්නත් පුළුවන්. ට්‍රිකෝම, අපිචර්මීය කේශර, ඇලෙයිරක් ට්‍රිකෝම. එතකොට අර ආලෝකයේ විසුරුවා හැරෙන. හරි. සාමාන්‍ය තත්වයටතේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන සීමාකාරී සාධකය මේ සාමාන්‍ය පරිසරයේදී හිතන්න දිවා කාලය වගේ වෙලාවකදී ප්‍රභා සංශ්ලේෂණයට අඩුවෙන් ලැබෙන්න පුළුවන් සාධකය තමයි කාබන් ඩයොක්සයිඩ්. උත්තරේ කාබන් ඩයොක්සයිඩ්. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන සාධක මොනවාද? ඉතින් ලියන්න. ආලෝක තීව්‍රතාවය, උෂ්ණත්වය, CO2 සාන්ද්‍රණය, ජලය, වායු දූෂක. ප්‍රභා සංශ්ලේෂණයට බලපාන ප්‍රධාන වායු දූෂකයක් තමයි ලියලා තියාගන්න සල්ෆර් ඩයොක්සයිඩ්. හරි. ආයෙ තව ලියන්න එන්සයිම නිෂේධක, ආලෝක තීව්‍රතාවය, උෂ්ණත්වය, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය, ජලය, වායු දූෂක, ඊළඟට එන්සයිම නිෂේධක.
පහත ශාකවල ප්‍රභා සංශ්ලේෂණේ ප්‍රශස්ත උෂ්ණත්ව සඳහන් කරන්න. හරි. අපි දන්නවා V කියලා කියන්නේ C3. C3 ගහක ප්‍රභා සංශ්ලේෂණයට හිතකර උෂ්ණත්ව පරාසය කීයද? මට උත්තර දෙන්න බලන්න ඕනේ. 15යි සෙල්සියස් 25යි සෙල්සියස්. මෙන්න V වල. ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ තෘණ. තෘණ කියන්නේ ළමයි C4 නේ, මේක C3. මේක C4. ඕක තමයි බලන්න ඕනේ. V කියන්නේ C3, තෘණ කියන්නේ C4. C4 වල ප්‍රභා සංශ්ලේෂණය හොඳටම සිද්ධ වෙනවා සෙල්සියස් අංශක 35 දී. 35 දී ප්‍රභා සංශ්ලේෂණ වේගය දෙගුණකින් වැඩි 150කින් වැඩි වෙනවා කියලා තියෙනවා. හරි. ඔව් සල්ෆර් ඩයොක්සයිඩ් SO2. හරි එහෙනම් ඉතින් මේ ඔය ටික තමයි තියෙන්නේ. ආයි ප්‍රභා සංශ්ලේෂණේ මතක් කරන්න දෙයක් නැත. ඔයාලට තියරි මතක් කරන්න ඕන ටික ඔන්න මතක් කරලා තියෙනවා. අපි ඊළඟට ඉස්සරහට සෛලීය ශ්වසනය එකක් කරනවා. ආයි මේ කරනවා මේක. මොකද්ද මේ රචනා ප්‍රශ්න ලියන දවසක් කරනවා. වෙනම දවසක රචනා ප්‍රශ්න. රචනා ප්‍රශ්න 3ක් ලියවනවා. හරි. ප්‍රභා සංශ්ලේෂණයෙන් එක රචනාවක් ලියවනවා. සෛලීය ශ්වසනයෙන් එකක් ලියවනවා. එන්සයිම් වලින් එකක් ලියවනවා. තර එක දවසක් දානවා රචන. එහෙම තමයි එන්නේ. මේ කෑලි කෑලි වලට කඩාගෙන ප්‍රභා සංශ්ලේෂණයේ දවස් දෙකක් මතක් කරලා මෙනෙහි කරලා ෂෝට් නෝට් ගහලා වැදගත් කරුණු ලියලා ඔයාලට අලුතෙන් පාඩම් කරන්න හොඳ නෝට් එකක් හදවලා ඔයාලගේ තියරි පොත ඇතුළට ඔයාලව ගෙනහිල්ලා දවස් දෙකක් ඒවා කරා. ඒ දවස් දෙක ඇතුලේ කෙටි ප්‍රශ්න වලට එවෙලෙම උත්තර ලියුවා. හරි. දැන් අද තුන්වෙනි දවසේ මම වෙනම එකක් දීලා ඒකට උත්තර ලියුවා. ඉවරයි. ඊළඟට එනවා සෛලීය ශ්වසනය වගේම ආයි එනවා එන්සයිම. ආයි එකක් එනවා ඒ දෙක ඉවරුනහම රචනා ප්‍රශ්න 3ක් ලියමු. හරි. එතකොට එහෙම වැඩ ටික අපිට කරගන්න පුළුවන්. ඒ අතරේ අර අපි පන්තියේදී මුණ ගැහෙන අයට මම ඕක print කරලා දෙන්න. දැන් මේ ඉස්සරහට ඔය මේ ඔයාලා හොඳට ඕවා බලා ගන්න. මේ පළවෙනි පාඩම් පහෙන් තමයි විභාගයේ වැඩිපුරම ප්‍රමාණයක් කවර් වෙන්නේ. හරිද? මෙතෙක් තිබ්බ 2019 20 21 කියන අවුරුදු තුනේම වැඩිපුරම අහලා තිබ්බේ මේ පළවෙනි පාඩම් පහ. හරි. දැන් අපි ලබන මාසේ පටන් ගන්නවා අගෝස්තු අපේ 5 වෙනි යුනිට් එක. කියන්නේ 5 වෙනි යුනිට් එක කියන්නේ හොඳම යුනිට් එක. වැඩිපුරම ලකුණු ලැබෙන යුනිට් එක. MCQ 16ක් MCQ 18ක වගේ ප්‍රමාණයක් සත්‍යය කියන පාඩමේ තියෙනවා. ශාකයේ පාඩමේ MCQ 6ක් 7ක් තියෙනවා. ජීවය රසායනික හා සෛලීය පදනම් පාඩමේ MCQ 7ක් විතර තියෙනවා. හරි එතකොට හිතලා බලන්න. ජීවය රසායනික හා සෛලීය පදනම කියන්නේ MCQ අපි හිතමු 6යි කිය. ඩයිවර්සිටි පාඩමේ MCQ 5ක් විතර එනවා. ඒතර 6යි 5යි 11යි. ශාකයේ පාඩමේ MCQ 6ක් විතර එනවා. ඒතර 11යි 6යි 17යි. සත්‍ය පාඩමේ MCQ 16ක් විතර එනවා. ඒතර 17යි 16යි 23යි 33යි. MCQ 33ක්ම පළවෙනි ඒකක පහට අදාළව තමයි පේපර් එකේ තියෙන්නේ. ඒ නිසා ළමයි හරිම වැදගත්. ඔයාලා කොහොම හරි මේ මහන්සි වෙලා මේ ගතවන කාලේ පුළුවන් තරම් මහන්සි වෙන්න ඉස්කෝලේ ගිහිල්ලා පුළුවන් තරම් මේ පේපර්ස් ආයි කරන්න. අරන් යන්න ඉස්කෝලේ ගිහිල්ලා ලියන්න, උත්තර ලියන්න, ආයි පොත බලන්න, තමන්ගේ ෂෝට් නෝට් පොත අරන් යන්න. ගිහිල්ලා පුළුවන් තරම් බලලා ඔයාලගේ කාලේ උපයන්න කියන්නේ earn කරන්න කාලේ උපය ගන්න. ඉස්කෝලේ ගිහිල්ලා අනවශ්‍ය වැඩ කර ඉන්න නැතුව කාලේ යාළුවොත් එක්ක එකතු වෙලා කතා බහ කරන්න, පේපර්ස් වල උත්තර ලියන්න, තව එක්කෙනෙක්ට කියලා දෙන්න. හරි තමන් දන්නේ නැති දේවල් දන්න යාළුවන්ගෙන් අහගෙන කොහොම හරි පොඩි ප්ලෑන් ගහ ගන්න. දවස් 2-3 ප්ලෑන් ගහ ගන්න. සතියක ප්ලෑන් එකක් ගන්න. මේ සතියේ මෙන්න මේ දෙවෙනි එකකේ සම්පූර්ණයෙන් ඉවරයි. හරි ආයි වට 3ක් විතර බලලා ඉවර කරනවා. රෙඩොක්ස් ප්‍රතික්‍රියා ටික ඉස්කෝලේ ගිහිල්ලා හොඳටම කරනවා යාළුවොත් එක්ක. හරි දවසම අද දවස් ඉස්කෝලේ ගිහිල්ලා රෙඩොක්ස් ප්‍රතික්‍රියා විතරක් කරනවා. ඔක්සිකරණ ඔක්සිහරණය සියල්ලම ආයි කරනවා. රසායනික ගණනය කිරීම ගණන් ටිකක් අද හදන්න ගිහිල්ලා. ඔහොම ප්ලෑන් කරන්න. එහෙම කරාම ඔයාලට සතියේ සෑහෙන වැඩ ටිකක් Tamanට සතුටු හිතෙන විදිහ වැඩ ටිකක් කරලා තියෙනවා. ඒ සතුට නිසාම තමයි ඔයාලා ඊළඟ සතියේ ආයි වැඩ කරන්න පෙළඹෙන්නේ. පැහැදිලිද? එහෙම එකක් තියෙනවනම් අපේ මානසික සතුට තමයි අපිව ඊළඟ වැඩකට පොළඹවන්නේ. මානසිකව සතුටක් නැති වෙනකොට අපි ඊළඟ වැඩේට යන්න කැමති නැහැ. දැන් ඒකයි මම කිව්වා ඉස්කෝලේ යන්න පටන් ගත්තාම අද ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ ගියාම අර මනස රිලැක්ස් වෙනවා. ඒතකොට වැඩ කරන්න හිතෙනවා. හරි එහෙනම් ඔය මේ ලොකු කෑලි පල් හැලි ගිහින් ඉන්න ඕනේ නැහැ. ඔයාලා දැන් දන්නවා මොකද්ද කියලා. දැන් 10:00මාරයි පැයකමාරක් අපි සෙෂන් එකක් කරලා තියෙනවා. සාමාන්‍ය පැය 2:00මාරක සෙෂන් එකක් අපි දැන් පැය 1:00මාරට අද කළේ ඉස්කෝලේ අද පටන් අරගෙන හිටි ඉස්කෝලේ යන්නත් ඕන නිසා සහ අද අපේ තිබ්බේ ප්‍රශ්න සාකච්ඡාවක්නේ. හරි ඒ නිසා මේ ප්‍රභා සංශ්ලේෂණ වැඩ ටික ඉවරයි. කවුරු කෙනෙක් මේකේ මේ ඔයාලට පරණ ඒවා බලන්න ඕන නම් ඔයාලා ටෙලිග්‍රෑම් ගෲප් එකේ මේක දාලා තියෙන්නේ. මෙන්න මේ අංකයට අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. 30යි වැරදුනා 30යි
මෙන්න මේකට දාන්න. මේකට දාලා මේ ඔයාලට ඕන කරන හුස්ම day 1 එකද day 2 එකද day 3 එකද රෙකෝඩින් එක ඉල්ල ගන්න මේකට WhatsApp message එකක් දාන්න. හැබැයි ඔයාගේ නම පාසල ඊළඟට ඔයාගේ අවශ්‍ය රෙකෝඩින් එක මොකද්ද හුස්ම ප්‍රෝග්‍රෑම් එකේ කියලා දාන්න. අපි ඔයාට එවන්න. අන්තිම ප්‍රශ්නෙට උත්තරේ කියන්න කියනවා. ඉතින් අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මං කියන්න ඕනද දරුවෝ ඕකේ C3 C4 කියලා වගුවක් තියෙන. මං කිව්වා ඒක උත්තරේ දෙන්න. ආයි මම්ම කියන්න ඕනේ නැහැ නේ. ඉතින් ඔයා රිෆර් කරන්නකෝ. ඔයා පොත පෙරලා බලන්නකෝ. ඔය පිටු දෙක පෙරලන්න කම්මැලිද? පෙරලන්න. හරි. ඔය පිටු දෙක පෙරළුවා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඇඟේ පතේ අමාරුවක් වෙන්නේ. එහෙම මොකුත් වෙන්නේ නැහැ. හරිද? පෙරලා බලන්න. එතකොට මතක හිටිනවා. මං කියනවට වැඩිය මං කියලා තියෙන දැන්ටත් මං කිව්වා. ඔයා පෙරලා බලන්න. හරි. එහෙනම් මේ මැලික් අම්ලේ කිව්වත් මැලේට් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එකම කෙනා ඔය ඉන්නේ. හැබැයි මෙහෙමයි. අර ඔයාට දන්න එකකින් මම ඕනනම් කියලා දෙන්නම්. කෙමිස්ට්‍රි දන්නවද දන්නේ නැහැ. මේ CH3COOH කියන්නේ ඇසිටික් අම්ලයනේ. මේ CH3COOH කියන්නේ ඇසිටික් අම්ලය. හරි. ඇසිටික් ඇසිඩ් එක. H අයින් කරාම මොකද්ද හැදෙන්නේ? මේ මොකද්ද? දන්නේ නැහැ කියන්න බෑ මේ මොකද්ද? ඇසිටික් අම්ලය කියන්නේ H තියෙනකොට H නෑ. දැන් මේ මොකද්ද? ඇසිටේට් කියලානේ කියන්නේ මේක. ඒ වගේ මැලික් අම්ලය මැලේට්. මැලික් අම්ලය. එතන හයිඩ්‍රජන් තියෙනවා. මැලේට් කියන්නේ හයිඩ්‍රජන් නෑ ඍණ අවස්ථාව. හරිද? සිට්‍රික් අම්ලය සිට්‍රේට්. ඇල්ෆා කීට ග්ලූටරික් අම්ලය ඇල්ෆා කීට ග්ලූටරේට්. හරි සක්සනික් ඇසිඩ් එක සක්සිනේට්. හරි. ඔහොම තමයි තියෙන්නේ. ඔහොම තමයි මේව හැදෙන්නේ. මේ ඇසිටික් ඇසිඩ් එක මේ ඇසිටේට් තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. බයෝවලදී එහෙම බැලෙන්නේ නැහැ. ඇසිටික් අම්ලය කිව්වත් ඇසිටේට් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. සිට්‍රික් අම්ලය කිව්වත් සිට්‍රේට් කිව්වත් මැලික් කිව්වත් මැලේට් කිව්වත් ඔක්සලෝ ඇසිටේට් කිව්වත් ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් කිව්වත් ඔක්කොම ප්‍රශ්නයක් නැහැ ඉතින්. හරිද? මොකද්ද මේ පොතේ නැහැ කියලා කියන්නේ? මොකද්ද මැලික් අම්ලය මොකද්ද මේ පොතේ නැහැ කියන්නේ? හරි ඒක බලන්න. හරි එහෙනම් අද කරපු වැඩ ටිකත් අපිට දාලා තියෙනවද? ඔය පේපර්ස් වල කරපු වැඩ ටික මේ අද සම්බන්ධ වෙච්ච ළමයි ඉතින් රෙකෝඩින් එක ඉල්ල ගන්නකො පරණ රෙකෝඩින්ග්ස් දෙක. ඒතර හොඳයිනේ ඔයාලට. මේ අලුත් මාසෙ නම් පන්තියකට සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් ඒක කියන්නම්. ඔයාලා ගෲප් වලට දාන්නම්. පස්වෙනි පාඩමේ සම්බන්ධ වෙන්න ඕන කියලා කියනවා. ඒක මම දාන්නම්. හරි හරි ඒක තමයි මේ එසේ එක ළමයි මේ ප්‍රශ්න ඔක්කොම එසේ දාගෙන නටන්න ඕනේ නැහැ. අපි පාඩම් කෑලි තුනම ඉවරුනහම මේ එසේ තුනකුත් ලියා ගන්න දාගමු. දැන් අදාර කරේ ප්‍රභා සංශ්ලේෂණේ විතරක් ඒ වගේ එසේ තුනක් ලියන්න දවසක් දාගමු. එතකොට හරි. හරිද එහෙනම් ගිහිල්ලා එන්න දෙන්න. ඇති නේද? ඇතිනේ. මේ දැන් ඉතින් මේ දත් මැදලා මූණ හොදලා නිදා ගන්න නෙමෙයි. තව පැයක් විතර පාඩම් කරන්න 11:00 විතර වෙනකල් පාඩම් කරලා බොහොම සද්දබද්ද නැහැ නිස්කලංකයිනේ මේ වෙලාවේ ගෙදරත්. ඉතින් පැයක් විතර තව පාඩම් කරලා වැඩ කරලා නිදිමත නම් මූණ හොදගෙන දත් මැදගෙන ඉන්න. එතකොට නිදිමත නැති වෙනවා. මේ තව පැයක් විතර වැඩ කරන්න. වැඩ කරලා හෙට පාන්දර 4ට 5:00 5ට 4ට නැගිටලා එලාම් තියාගෙන නැගිටින්න. නැගිටලා මූණ හොදගෙන ඉස්කෝලේ යන්න. හරිද? ඉස්කෝලේදී ගිහිල්ලා වැඩ කරන්න හෙට අරයි යන්න මේ පේපර් එක. ගිහිල්ලා මේකේ ප්‍රභා සංශ්ලේෂණ ටික ඉවරයිනේ. සෛලීය සොසන් try කරන්න. එන්සයිම try කරන්න. හරි එහෙනම් අපි යනවා. අපි ඊළඟ දවසේ හම්බ වෙනවා සඳුදා. රෑ 9 කොහොමද මම කියලානේ තියෙන්නේ සඳුදා රෑ 9 11:00 කියන පැය දෙකමාර තියන්න අපේ මේ ප්‍රෝග්‍රෑම් එක මාස 3ක් විතර ඉස්සරහට කොහොම ඇදිලා යන. කියන්නේ මම ඉවරයි කියනකල් මේ වැඩේ යන නේ. දැන් මේ මාසෙට ඕන කරන දවස් ටික ඒ කියන්නේ මේ මාසේ දවස් 3 ඉවරයි. ඊළඟට ඔන්න දැන් අලුත් මාසයකට අපි යන්නේ. එහෙනම් good night. ගිහිල්ලා එන්න. හරි. හරි thank you ළමයි thank you. අපි මේකෙදි කරන්නේ මොනවද කියලා බලන්න අර හුස්ම ප්‍රෝග්‍රෑම් එකේ පෝස්ට් එක බලන්න. ඒකේ දාලා තියෙනවා. අහන්න එපා අර කොයි පාඩමද මොකද්ද. දාලා තියෙනවනේ චුට්ටක් කියවන්නකෝ අනේ ඕවා. මොකද්ද මේ කරන්න කියලා දන්නේ නැතුව දින්නේ. හරි thank you ළමයි thank you. හරි. අපි මේක එන් කරමුනේ.